තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු ආකාරයට අපේ සදහම් හමුව පවත්වන්නටයි. විශේෂයෙන් මේ දහම් හමුව අපි පවත්වන්නේ සූත්‍ර දේශනා පදනම් කරගෙන අපි තෝරාගත් සූත්‍රය මුල් කරගෙන එහි අන්තර්ගත ධර්මකාරණා තුලින් අපේ ධර්ම සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්නයි අද සූදානම. අද විවාහ වර්ෂයේ 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 27 වෙනිදා සිකුරාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුව සඳහා එකතු වෙනවා. දහම් හමුවට අපි එකතු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. ඉතින් අදත් ඒ විදිහටම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුව සඳහා එකතු වී සිටිනවා. හැම දිනම අපි ඊටම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. අපි දහම් හමුව ආරම්භ කරමු, ධම් සභාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ සම්බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහින්නාන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි මේ නිවන් මාර්ගට යමු වුණු සෝතාපන්න පිරිසක් වශයෙන් අපේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට උවමනා කරන ධර්මාබෝධය අපි ලබාගත යුතුව තිබෙනවා. ඒ සඳහායි අපි මෙවැනි දහම් හම මාලාවක් සිදු කරගෙන යනු ලබන්නේ. ධර්ම සාකච්ඡා කරන්න ධර්ම ශ්‍රවණය කරන්න දහම් පොතපත කියවන්න අපිට මේ මාර්ගයේ ඉක්මනින් ගමන් කරන්න නැත්නම් ඉදිරියට යන්න අවශ්‍ය කරන දැනුම අවබෝධය අපිට ලැබෙනවා. මේ අවබෝධයෙන් තොරව මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අපහසුයි. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ ධර්ම සාකච්ඡාව අකණ්ඩව සිදු කරලා තිබෙනවා. තමන් වහන්සේ ඒ ශ්‍රාවකයන් වෙනුවෙන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන අය වෙනුවෙන්. ඉතින් අද බුදුරජාණන් වහන්සේ නැතත් උන්වහන්සේ දේශනා කළ ධර්මය අපිට ඉතිරිව තිබෙනවා. ඒවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා එකතු වෙලා. ඒ කාර්යයයි අපි මේ සිද්ධ කරන්නේ. ශික්ෂා තුන පැත්තෙන් ගත්තොත් අපේ ඉලක්කය සපුරන්නේ සමාධි ශික්ෂාව තුල. සම්මා සමාධිය, නිවුණු සැනසුණු මානසිකත්වය. එතකොට ඒක වර්ධනය කරගන්න එක පැත්තකින් සීල ශික්ෂාව උපකාරී වෙනවා. ආචාර ධර්මීය අංශය ඒ පැත්ත ගොඩනගා ගැනීම. අනිත් පැත්තෙන් මේ දෙකටම අවශ්‍ය කරන සමාධිය වඩන්න, සීලය පවත්වා ගන්නටත් අවශ්‍ය දැනුමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය අපිට ලැබෙනවා ප්‍රඥා ශික්ෂාව පැත්තෙන්. එතකොට අපි මේ දෙකම දෙපැත්තෙන් තියාගෙන දෙකේම සහයෝගය ඇතුව තමයි අපි සම්මා සමාධිය, කුසල සමාධිය වර්ධනය කරගන්නේ. ඒ කියන්නේ අකම්පිත හිතක්, පිරිසිදු හිතක්, නිවුණු සැනසුණු සිතක් ඇති කරගන්නේ මේ විදිහට. එතකොට ඒ සඳහා තමයි අපි මේ ධර්ම සාකච්ඡා මාලාවක් පවත්වාගෙන යනු ලබන්නේ. ඉතින් ධර්ම අවබෝධය ඇති වෙන්න අපි තුල විශාල වෙනසක් සිද්ධ වෙනවා. කලින් හිටියට වඩා
හිතන පතන ක්‍රමයේ ප්‍රතිචාර දක්වන ක්‍රමයේ සම්පූර්ණම වෙනස් වෙනවා. ඊළඟට ධර්ම මාර්ගයේ මන්දගාමී ගතිය අඩු වෙලා ශීඝ්‍රගාමී ගතිය ඇති වෙනවා. ඒ වගේම මෙහි තිබුණු දුෂ්කරතා මග හැරිලා පටිපදාවේ දුෂ්කරතා, ඒකට දුක්ඛ පටිපදා කියලා කියනවා. පටිපදාවේ ඇති වෙන දුෂ්කරතා. ඒවා මගහරව ගන්න අවශ්‍ය ඥානය ලැබෙනවා. දුෂ්කරතා ඇති වෙලා තියෙන්නේ කොහොමද? තමන් මන්දගාමී වෙලා තියෙන්නේ කොහොමද කියන එක තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඒක අවබෝධ වුණාම ඊතා ඉක්මනින් පටිපදාව සුඛා වෙලා අභිඥා කිප්පා වෙලා වහ ඉක්මනින් අවබෝධ වෙන තත්වයටපත් වෙනවා. ඒක තමයි ධර්ම සාකච්ඡාවකින් ලැබෙන ප්‍රතිඵලය. අනිත් පැත්තෙන් මේ අපි එකතු කරගෙන තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම ඉවත් වෙලා ගැලවිලා යනවා. සමහර වෙලාවට අපි අනවශ්‍ය දේවල් සෑහෙන්න මේවට එකතු කරගෙන තියෙනවා. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. මේ පෙරේදා මට යම්කිසි කෙනෙක් කතා කරලා කිව්වා මේ එයා මේ දිනවල කරන වැඩ. දැන් මේ වස්සාන ඍතුව නිසා මගෙන් ඇහුවා මේ මම බුදුරජාණන් වහන්සේ වස්සසවගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන සිවුර මොන වගේ එකක් වෙන්න ඕනද කියලා. දැන් මට පැය දෙකක් විතර ගත වුණා මේ මෝඩ වැඩේ ස්වභාවය ගැන කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ කොහොමද වස්සසවගන්නේ? බුදුරජාණන් වහන්සේට කොහොමද සිවුරු පූජා කරන්නේ? ඒ පූජා කරන සිවුර කවුද බාරගන්නේ? කවුද පවරන්නේ? එතකොට ඒකට කර්ම වාක්‍ය කියන්නේ කොහොමද? මේ වගේ කිසිම බුද්ධිමය පදනමක් නැති කිසිම දිගක් පළලක් මේවයි මේ තේරුම් බේරුම් කරගන්නේ නැතුව කරන වැඩ. ඉතින් සෑහෙන මහන්සි වෙලා වැඩක් කරගෙන යනවා. මට කතා කරේ මේ සාමාන්‍ය වික්ෂුන් වහන්සේලාට පූජා කරන සිවුරක් වෙන්න බෑනේ බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඒක නිසා ඒකේ දිග පළල කියන්නේ. ඉතින් මට අන්තිමට සිද්ධ වුණා මේ කරන මෝඩ වැඩේ දිග පළල කියලා දෙන්න. දැන් අපි මේ අවබෝධයෙන් තොරව යන ගමනේ මේ වගේ අනවශ්‍ය කුණු ගොඩවල් දාගෙන ඒවට සෑහෙන කාලය නාස්ති කරමින් ඒවයි යනවා. ඉතින් හිතාගෙන ඉන්නවා නිවන් මාගේ යනවා කියලා. ආමිෂ කියලා කියන්නේ මොකද්ද? මේවා පිළිබඳව සෑහෙන කරුණු කාරණා අවබෝධ කරලා දෙන්න ඕන. දැන් ඉතින් ආමිෂ පූජා කියලා හිතාගෙන ඉන්නේ මොනවද? ආමිෂ පූජා කියලා හිතාගෙන ඉන්නේ මේ ඔය නොඑක් විදිහේ පූජා ද්‍රව්‍ය මල් පහන් ආදී දේවල් පූජා කිරීම ආමිෂ පූජා කියලා හිතාගෙන ඉන්න උගද නේ. ආමිෂ කියන්නේ ඒකට නේ සිව්පසේට. ආමිෂය අවශ්‍යයි හැමෝටම. ජීවිත පැවැත්මට වුමනා කරන යම් යම් දේවල් ටිකක් තියෙනවා. මූලික වශයෙන් ආමිෂයේ කොටස් හතරකට බෙදලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. සිව්පසය කියලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය. ඒ කියන්නේ ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ඒත් ආදී භාණ්ඩ හා සේවා. ඒ ටික කාටත් අවශ්‍යයි. එතකොට ඒක වුමනා වෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුයෙකුට විතරයි ආමිෂ පූජාවක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මිය ගිය අපවත් වුණු පිරිනිවන් පාපු කිසිම කෙනෙකුට ආමිෂ පූජා කරන්න අවශ්‍යත් නැහැ, කරන්නත් බෑ. කරන්න බාර ගන්න කෙනෙක් ඉන්නවනේ. ඉතින් නමුත් මේ මිය ගිය අය අපවත් වෙච්ච අය පිරිනිවන් පාපු අය අල්ලගෙන ආමිෂ පූජා කරනවා. මේ වගේ මේ ප්‍රතිපදාව ඇතුලේ සෑහෙන අතරමං වීම අනවශ්‍ය දේවල් කුණු ගොඩවල් එකතු කරගෙන තියෙනවා. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? ඒ කුණු ගොඩවල් වලින් මාර්ගය සම්පූර්ණ වෙහිලා යනවා. නිවන් මඟ පැත්තකට ගිහිල්ලා ඒ නිවන් මඟ කියලා හිතාගෙන ඊට අවශ්‍ය කරන සීල සමාධි ප්‍රඥා පුරණ එක පැත්තකට ගිහිල්ලා සම්පූර්ණ වෙනස් වැඩක් කරනවා. ඉතින් මම මේ උදාහරණයක් කිව්වේ අපි ධර්මය හරියට සාකච්ඡා කරලා ධර්මාබෝධය ලබා ගත්තේ නැති වුණාම වෙන වෙන පැතිවලට මේ වැඩපිළිවෙල හැරෙනවා. හැරිලා විතරක් නෙමෙයි එයා හිතාගෙන ඉන්නවා මේ
අපි නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න කරන වැඩ කියලා. ශ්‍රද්ධාව පටලවාගෙන. ඉතින් ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා තේරුම් කරන්නත් මට සෑහෙන වෙලාවක් ගත වුණා. සද්ධා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලිවම ශ්‍රද්ධාව කුමක්ද කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් කියනවා මේ කරන වැඩවලින් ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා. ඒ කියන්නේ මේ කරන විවිධ පූජාවල් මේ කරන වැඩවලින් ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා කියන්නේ. ශ්‍රද්ධාව ඇති වෙන්න නම් ධර්මාබෝධයට යන්න ඕන. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික හරියට දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව. ධර්මාබෝධය ඇති වෙන්න ඕන. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්න. ඒ වගේම ආර්ය ශ්‍රාවකයන්ගේ ස්වභාවය ආර්ය ශ්‍රාවකයන් ආශ්‍රය කරලා ආර්ය ශ්‍රාවකයන්ගේ ගුණ දැනගන්න ඕන. සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්න. ශ්‍රද්ධා කියන්නේ තුනුරුවන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන තුනුරුවන් විශ්වාස කරන ස්වභාවයනේ ශ්‍රද්ධා කියලා කියන්නේ. ඉතින් ඒක ඇති කර ගැනීම පැත්තක තියලා බෞද්ධ සංකේතවලට කරන මේ පුද පූජා වලින් ශ්‍රද්ධාව ඇති වෙනවයි කියලා කියන. ඉතින් ඔය වගේ පටලැවිලි විශාල ප්‍රමාණයෙන් ඇති කරගෙන තියෙනවා බෞද්ධ සමාජයේ තුලම. ඉතින් ඔය මම උදාහරණයක් කිව්වේ අපි ඇයි ධර්ම සාකච්ඡා කළ යුත්තේ? ඇයි ධම්ම සභා පැවැත්විය යුත්තේ කියන කාරණේ. මේ ධර්ම සාකච්ඡාවකින් කරන්නේ හරියටම ඉලක්කයට අවශ්‍ය දැනුම ගොනු කර ගැනීම. ඉතින් ඒ ධර්ම සාකච්ඡාවකින් අපි ඒක ගොනු කරගන්නත් ඕන. ධර්ම සාකච්ඡාවක් වුණත් අයාලේ යන්න ඉඩ තියෙනවා. එහෙම අයාලේ යන ධර්ම සාකච්ඡා වුණතරම් අපිට තියෙනවා. පටන් ගන්නෙ ධර්ම සාකච්ඡාවක් කියලා නම ඉලක්කයට යන්නේ වෙන දේවල් වලට යන්නේ. තර්ක විතර්ක වලට ගිහිල්ලා අන්තිමට කෙලෙස් දුරු කරගන්නව වෙනුවට කෙලෙස් ටිකක් වැඩි කරගන්න තැන් වලින් තමයි ඇතැම් ධර්ම සාකච්ඡා නතර වෙන්නේ. මාතෘකා කරගන්නේ ධර්ම කාරණයක් තමයි. මොකද අන්තිමට මහා පටලැවිලි ගොඩක් ඉතුරු වෙන්නේ. එහෙම බෑ ධර්ම සාකච්ඡාවකින්. මේක හරියට ඉලක්කගත වෙන. ඉලක්කය දෙකක් නෑ. ඉලක්ක දෙකක් නෑ මේ ශාසනය. එකම ඉලක්කයයි තියෙන්නේ. ඒ නිබ්බානයි. ඒ නිවීම සැනසීම. ඒ ඉලක්කය තියාගත්තම වරදින්නේ. අයාලේ යන්නේ. එහෙ මෙහෙ යන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් මම ඔය පොඩි කාරණයක් මතක් කරේ. නමුත් ඔය කාරණය මම පැය දෙකක් උත්සාහ කරා. මේ මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න. මම හිතන්නේ ඒක ලේසියෙන් අයින් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ තැනත්තාට. නමුත් ඉතින් ඔහොම තමයි தත්ත්වය. ඉතින් අපි මේ ඉලක්කගතව ධර්ම සාකච්ඡා කරමු. අපි දැනට කතා බහ කරගෙන යන්නේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් චූල වේදල්ල දේශනාව. චූල වේදල්ල සූත්‍රය. මේක ධම්මදින්නා තේරින් වහන්සේ සහ විසාක උපාසක දෙන්නා අතර ඇති වෙන ධර්ම සංවාදයක්. සංවාදයකටත් වඩා ප්‍රශ්නෝත්තර ක්‍රමයට ධර්මයේ පැහැදිලි කිරීමක් තියෙන්නේ. එක්කෙනෙක් ප්‍රශ්න අහන එක්කෙනෙක් පිළිතුරු දෙනවා. ඒ පිළිතුර ඇතුලේ තමයි ධර්ම විග්‍රහයක් අපිට හමු වෙන්නේ. එතකොට විසාක ප්‍රශ්න කරනවා ධම්මදින්නා තේරින් වහන්සේ පිළිතුරු දෙනවා. ඉතින් ඒ ප්‍රශ්න පිළිතුරු මාලාව තමයි අපි සාකච්ඡා කරගෙන ආවේ. එතකොට එහි සාකච්ඡා කර කරුණු දල වශයෙන් ඔබට මතකයි. සූත්‍රයේ මුලටම ගියොත් අපිට හමු වෙන්නේ මේ සක්කාය කියන වචනේ. සක්කාය කියන ස්වභාවය ගැන තමයි විමසන්නේ. සක්කාය සමුදය, සක්කාය නිරෝධ, සක්කාය නිරෝධගාමිනී පටිපදා. ඊළඟට සක්කාය දිට්ඨි පිළිබඳව විමසනවා. කොහොමද සක්කාය දිට්ඨි ඇති වෙන්නේ? මොකද්ද සක්කාය දිට්ඨි කියලා කියන්නේ? ඒක ඇති වෙන්නේ කොහොමද? ඒක නිමා වෙන්නේ කොහොමද කියලා එහෙම අහනවා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ සාකච්ඡා වෙනවා. එහි අග සම්මා සමාධි පිළිබඳව සමාධි සහ සම්මා සමාධි පිළිබඳව ප්‍රශ්න කෙරෙනවා.
ඊට පස්සේ සංකාර පිළිබඳ සාකච්ඡාවක් යනවා. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර වශයෙන්. ඊළඟට මේ සංකාර වලින් පස්සේ සංඥා සහ වේදනා පිළිබඳව ප්‍රශ්නය විමසනවා. ඒක සංඥා වේදිත නිරෝධ සමාපatti දක්වා ඒක අහනවා. ওই විදිහට තමයි මේ සාකච්ඡා මාලාව මේ දක්වා ආවේ. එතකොට සංඥා වේදනා දෙකෙන් වේදනා පිළිබඳ සාකච්ඡාවෙන් මේ සාකච්ඡාව අවසන් වෙනවා. එතකොට අන්තිම කොටසේ තියෙන්නේ මේ වේදනා පිළිබඳ සාකච්ඡාව. අද අපි අවධානය යොමු කරන්නේ මේ කොටසට. එතන ඉඳලා ඉදිරියට යමු. විසාකහනෝ කතිපන අයියේ වේදනා. ආර්යවනි විඳීම වේදනා කියන්නේ pāli වචනේ සිංහලෙන් අපිට කියන්න වෙන්නේ විඳිනවා කියලා. මේ විඳීම කීවැදෑරුම්ද කියලා. කෙතෙක්ද කියලා අහන්නේ. ඉතින් ඒක සුපුරුදු විදිහට බුද්ධ දේශනාව අනුව ධම්මදින්නා තේරින් වහන්සේ උත්තර දෙනවා. තිස්සෝකෝ ඉමා ආවසෝ විසාක වේදනා. අපිට විඳීම තුන් ආකාරයකින් අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනාති කියලා. පිනා යන ස්වභාවය, පෙළෙන ස්වභාවය සහ ඒ දෙකෙන් තොර අදුක්ඛ අසුඛ කියන ස්වභාවය. ඔය තුන් විදිහකට වින්දනය අපිට අඳුන ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒක තව ටිකක් විස්තර කරන්න කියනවා. කතමා පනයියේ සුඛ වේදනා, කතමා දුක්ඛ වේදනා, කතමා අදුක්ඛම සුඛ වේදනා කියලා. මොකද්ද සැප වේදනාව කියන්නේ? මොකද්ද දුක් වේදනාව කියන්නේ? මොකද්ද අදුක්ඛම සුඛ වේදනාව කියන්නේ? ඒක ධම්මදින්නා තේරින් වහන්සේ ඒක පැහැදිලි කරනවා. යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදිතං අයං සුඛ වේදනා කියලා. සැප වේදනාව නැත්තම් පිනායන වින්දනීය ස්වභාවය පැහැදිලි කරනවා. යං කායිකං වා චේතසිකං වා. කායික කියන්නේ කාය පටිපද්ද දෙයක්, කයට සම්බන්ධ දෙයක්. කය සම්බන්ධව හෝ මනස නැත්නම් සිත සම්බන්ධව හෝ සුඛං සාතං වේදිතං. සුඛං කියවම අදහස් කරන්නේ මේ මනසට දැනෙන පහසුව, මේ සහනය. සාතං කියවම අදහස් කරන්නේ හුඟක්ම කයට දැනෙන පහසුව. එතකොට මනසට දැනෙන සහනය, කයට දැනෙන පහසුවත් ඇසුරෙන් යම්කිසි විඳීමක් වේද අයං සුඛ වේදනා. ඒක තමයි සැප වේදනාව. සැප විඳීම කියලා කියන්නේ. අනිත් පැත්තට කියනවා යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා දුක්ඛං අසාතං වේදිතං. කයට හෝ හිතට යම්කිසි දුෂ්කරතාවයක් මතු වෙනවද? කයට මනසට අසහනකාරීත්වයක් ඇති වෙනවද? අයං දුක්ඛ වේදනා. ඒක තමයි දුක්ඛ වේදනාව. ඊළඟට අදුක්ඛම සුඛ වේදනා විස්තර කරන යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා නේව සාතං නාසාතං වේදිතං. ඒ කියන්නේ කයට හෝ මනසට පිනවීමක්වත් පිළීමක්වත් නැති ස්වභාවය අයං අදුක්ඛම සුඛ වේදනා කිය. වේදනා පිළිබඳ අපි සාකච්ඡා කරලා තියෙන නිසා අපිට ඔය ප්‍රමාණයෙන් ඔය කාරණේ තේරුම් ගන්න පුළුවන්. ඕක සූත්‍රය කියන කාරණේ කොහොම තියෙද්දි අපි හුඟක්ම ජීවිත අත්දැකීමට ගිහිල්ලා මේක තේරුම් ගැනීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. අපේ කය සහ මනස දෙකෙන්ම විඳීම ඉලක්ක කරගෙන අපි වැඩ කටයුතු කරනවා. විඳිනවා, යම් යම් දේ වින්දනය කරනවා. ඉතින් මේ වින්දනයේ තුල මේ කය පිනවන නැත්නම් කයට පහසුවක් ලැබෙන, මනසට සහනයක් ලැබෙන අවස්ථා අපි අඳුන ගන්න පුළුවන්. කයට අපහසුවක්, මනසට අසහනයක් ඇති කරන අවස්ථාත් අපිට අඳුන ගන්න පුළුවන්. ඊළඟට ඔය දෙකෙන්ම තොර අවස්ථාත් වැඩිපුර තියෙන වෙණි අවස්ථා, අදුක්ඛ අසුඛ අවස්ථා
ඒ අවස්ථාවත් අපිට අඳුන ගන්න පුළුවන්. පච්චත්තම් වේදිතබ්බෝ. තමන්ගේ පංචේන්ද්‍රයන් සහ මනසෙන් මේක අඳුනා ගැනීමයි සුදුසු. හුඟක් වෙලාවට මේක සාපේක්ෂයි. කෙනෙකුට සුඛ වේදනාව තව කෙනෙකුට දුක් වේදනාව වෙන්නත් පුළුවන්. යම් කෙනෙකුට දුක් වේදනාව තව කෙනෙකුට සුඛ වේදනාව වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක න්‍යායිකව සූත්‍රයේ පැහැදිලි කරාට ප්‍රායෝගික අත්දැකීමේදී පුද්ගලයන් අතර පුද්ගලයන්ගේ රුචිකත්වයන් මත විඳීම කියන කාරණේ වෙනස් වෙනවා. ඒක විශේෂයෙන් අපි තේරුම් අරගෙන ඉන්න ඕන. අපි හුඟක් පටලැවිලි හදාගන්න ওই වින්දනයත් එක්ක. අපි හිතනවා අපි සැපයි කියලා හිතන එක අනිත් එක්කෙනාට සැපයි කියලා. අපි දුකයි කියලා හිතන දේ අනිත් එක්කෙනාට දුකයි කියලා හිතාගන්න. හිතාගෙන අපි ගැටලුවක් හදාගන්න. අපි සැපයි කියලා හිතන දේ අනිත් එක්කෙනාට දෙන්න යනවා. නමුත් ඒක එයාට සැපක් නෙමෙයි. එයාට වදයක් වෙන්න පුළුවන්, ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් ඔතෙන්දී පටලැවිල්ලක් හැදෙනවා. අපි දුකයි කියලා හිතන දේ අනිත් එක්කෙනාට දුකයි කියලා හිතලා සමහරට ඒක අපි අයින් කරන්න යනවා. නමුත් එයාට ඒක දුකක් නෙමෙයි වෙන්න පුළුවන්. එයාට ඒක සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. එතකොට එයා කැමති දේ අපි අයින් කරන්න යනවා. එතන පටලැවිල්ලක් එනවා. ඊළඟට අර සුඛ වේදනාවේදී අපි සැපයි කියලා හිතන දේ අපි එයාට දෙන්න යනවා. නමුත් ඒක එයාට සැපක් නෙමෙයි. ඒකට අපි අකමැති දෙයක් දෙන්න යනවා. මේ පටලැවිල්ල ඔය වේදනා වේදි තියෙන. විඳීම කියන කාරණේදී තියෙනවා. ඒක නිසා විඳීම පදනම් කරගෙන තමන් අජ්ජත්තං තමා විසින් කරන කියන දේ සිහිනුවණින් සිහි කල්පනාවෙන් කරන්න ඕනේ. එතකොට තමන් දන්නෝ තමන්ගේ සුඛ වේදනාව සැප විඳීම කියන එක තමන්ට සාපේක්ෂ දෙයක් කියලා තේරෙනවා. ඊළඟට තව කෙනෙකුට ඒක දුකක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක වෙන කෙනෙක් සම්බන්ධයෙන් කරන්න යද්දී පරිස්සම් වෙන්න. දැන් උදාහරණයක් ගත්තොත් නිහඬ බව කෙනෙකුට සුඛ වේදනාවක් සුවයක් ඒ. කයට නෙමෙයි මනසට සුවයක් නිහඬ බව. තව කෙනෙකුට නිහඬ බව ඊවසා දරා ගන්න බෑ ඒක දුක්ඛයක් එයාට. දැන් මොකද කරන්නේ? දැන් අපි නිහඬ බව අපට සැප නිසා අපි අනිත් එක්කෙනාට දෙන්න ගියොත් එයාට නිහඬ බව දුක්ඛයක්. එයාගේ මනසට ඒක දරා ගන්න අමාරුයි. දැන් පටලැවිල්ලක් හැදෙනවා. ඒකයි. අනිත් පැත්තට අපි තේරුම් ගන්න ඕනේ ഘോഷාකාරී බව අපිට දුක්ඛයක් වුණාට අනිත් එක්කෙනාට ඒක සුඛයක්. ඒ ඔය විදිහට ඕක තේරුම් නොගත්තොත් අපි වේදනාව වින්දනය අල්ලගෙන අනවශ්‍ය ගැටලු පටලැවිලිත් හදාගන්න තියෙනවා. එතකොට මේ ධර්ම මාර්ගයේදී අපි හුදෙක් යම්කිසි කාරණයක් තේරුම් ගැනීම විතරක් නෙමෙයි. ඒක දුකට දුක්ඛ සමුදය වෙන හැටි දුක්ඛ නිරෝධය වෙන හැටි දැනගෙන තියෙනවා. එහෙම ගියොත් තමයි නිවනක් හම්බ වෙන්නේ. අපිට වේදනාව වින්දනය තුළින් අපිට නිවනක් ලැබෙන්න ඕන. ඒ නිවන නැති වෙනවා අපි ඔය කාරණේ හරියට දුක්ඛ සමුදයට නිවන සම්බන්ධ වෙන්නේ කොහොමද? නිරෝධයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හරියට තේරුම් නොගෙන හිටියොත් ඔය පටලැවිල්ල ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි මේවා ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕන. ඔය අතිරේක කාරණයක්, විශේෂ කාරණයක් මම ඔය මතක් කළේ. හුඟක් අය පටලැවිලි හදාගන්න තැන. සමහර දේවල් අපිට දුක්ඛයක් තමයි. නමුත් අනිත් පුද්ගලයාට ඒක සුඛයක්. ඉතින් අපි මොකද කරන්නේ? අපිට දුක්ඛය වෙන දේ අනිත් පුද්ගලයාගෙන් අයින් කරන්න යනවා. අයින් කරන්න යනකොට බලපුවම මේ අයින් කරන්න උත්සාහ කරන්නේ ඔහුගේ සුඛ වින්දනේ. අනිවාර්යෙන් එතන ගැටුමක් ඇති වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් අනිත් එක්කෙනාගේ සුඛය අපිට දුක්ඛයක් සමහර වෙලාවට. එයාගේ දුක්ඛය අපිට සුඛයක්. ඉතින් එහෙම පරස්පරයක් තියෙන. මේ පරස්පරය ඇතුලේ කල්පනාවෙන් අපි කටයුතු කරන්න සිද්ධ වෙනවා. නැත්නම් අනවශ්‍ය ගැටලුවක් පැන නගිනවා. සමාජීය අංශයේ ගැටලු මේ පැන නගින්නේ. සමාජීය අංශයේ පුද්ගල සම්බන්ධතා අංශවල ගැටලු පැන නගිනවා. හොඳයි අපි සූත්‍රය තව ටිකක් ඉදිරියට යමු. එතකොට ওই වේදනා තුන ওই විදිහට පැහැදිලි කරනවා. කායික මානසික අංශ දෙකට සම්බන්ධ කරලා සුඛ සහ සාත කියන වචන වලින්. ඊළඟට ශාකගේ ප්‍රශ්න වලට ගියොත්
ඊළඟට අහනවා සුඛාපනයේ වේදනා කිං සුඛං කිං දුක්ඛං දුක්ඛා වේදනා කිං සුඛං කිං දුක්ඛං අදුක්ඛම සුඛා වේදනා කිං සුඛා කිං දුක්ඛාති කියලා. ඒ වේදනා තුනේම තවත් සැප දුක් කියන අංශ දෙක විමසනවා. මොකද මේ වයින් ටිකක් වේදනා පිළිබඳ ගැඹුරු අවබෝධයක් අපිට එනවා. සැප වේදනාවේ සැපය මොකද්ද දුක මොකද්ද? ඒක ඇතුළේ සැප දුක දෙකක් තියෙනවා. දුක්ඛ වේදනාවේ ඇතුළේ සැප දුක දෙකක් තියෙනවා. දුක්ඛ වේදනා කිං දුක්ඛා කිං සුඛා. අදුක්ඛම සුඛ වේදනාවේ සැප දුක දෙකක් තියෙනවා. එතකොට එකම ඇතුළේ මේ දෙකම තියෙනවා. ඉතින් ඒකට ධම්මදින්න තේරින් වහන්සේ පිළිතුරු දෙනවා සුඛාකෝ ආවසෝ විසාක වේදනා තීති සුඛා විපරිණාම දුක්ඛා කියලා. මේ සුඛ වේදනා නැත්නම් සැප විඳීම තීති දිගට තියෙනකොට ඒක සැපයක්. විපරිණාම දුක්ඛ. ඒක මෙතන විපරිණාම කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රමයෙන් අඩු වීගෙන යනවා කියන එක. ක්‍රමයෙන් අඩු වීගෙන යන කේ දුක. ඒකයි. ඊළඟට දුක්ඛ වේදනා තితి දුක්ඛ විපරිණාම සුඛ. දුෂ්කරතාවය කියන පැත්තෙන් බැලුවොත් දුෂ්කරතාවය කියන එකට අදාළව ගත්තොත් දුක්ඛ වේදනා දුක් විඳීමට අදාළව ගත්තොත් ඒක දිගින් දිගට පැවතීම දුක්ඛය. තితి දුක්ඛ. විපරිණාම සුඛ. ඒක ක්‍රමයෙන් මෙතන විපරිණාම කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රමයෙන් අඩුවීම. ක්‍රමයෙන් වැඩිවීමටත් විපරිණාම කියලා කියනවා. පොදුවේ ක්‍රමයෙන් අඩු හෝ වැඩිවීම තමයි විපරිණාම කියලා කියන්නේ. නමුත් මෙතෙන්දී ක්‍රමයෙන් සැප වේදනාවේදී ක්‍රමයෙන් අඩුවීම සැපේ ක්‍රමයෙන් අඩු වී යෑම ගෙවි යාම දුක. ඊළඟට දුක්ඛ වේදනාවේදී දුක්ඛ ස්වභාවයේ ක්‍රමයෙන් ගෙවි යාම අඩු වී යාම සැපක්. ඒකයි. ඒක දුක්ඛ වේදනාව දිගටම අල්ලා හිටිනකොට දිගටම තියෙනකොට ඒක දුක්ඛයක් ක්‍රමයෙන් අඩු වීම සැපයක්. ඊළඟට අදුක්ඛම සුඛාය වේදනාය ඒකෙදි කියන්නේ ඥානං සුඛං අඥාන දුක්ඛං කියලා. ඒක දැනගත්ත කෙනෙකුට ඒක සැපයක්. අවබෝධ කරගත්ත කෙනෙකුට ඒකේ වටිනාකම අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට දුක්ඛයක් කියලා. ඥානං සුඛං කියලා කිව්වේ ඒ පිළිබඳ අවබෝධයේ සැපයක්. අඥානං දුක්ඛං ඒක අවබෝධ කර නොගැනීම දුකක් කියලා. ওই විදිහට. එතකොට අදුක්ඛම සුඛ වේදනා පිළිබඳව අපි ඇති කරගත යුත්තේ ඥානයක් නේ. අවබෝධයක් දැනුමක් ඇති කරගන්නවා. ඒක ඇත්තටම මේ වේදනා තුනෙන් මේ ආර්ය ප්‍රතිපදාව පැත්තේ ඉඳලා බැලුවොත් හොඳම එක ඒක. හොඳම කියන්නේ නිවනට උඟාක්ම දායක වෙන්නේ උපකාරී වෙන්නේ අදුක්ඛම සුඛ වේදනා. සුඛ වේදනාව නිවන සම්බන්ධයෙන් ගත්තොත් දායක වෙන ප්‍රමාණය උඟාක්ම අඩුයි. සැප විඳිනකොට. ඊළඟට දුක්ඛ වේදනාව ඊට වැඩි නිවනට කිට්ටු බවක් තියෙනවා. මොකද යම් යම් ධර්මතා අවබෝධ කරවන්න දුක්ඛ වේදනාව එක්තරා දායකත්වයක් දරනවා. යම් දුෂ්කරතාවයකට වැටුනම ඒ අවස්ථාව උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා යථා ස්වභාවයේ තේරුම් කරගන්න. සුඛ වේදනාවේදී එවැනි ප්‍රවේශයක් එන්නේ නැහැ. ඉන්ද්‍රිය පිනවීමෙන් පිනවගෙන ඉන්නකොට කාමාශක්තව ඉන්නකොට කාම සුඛය ගැන තුල ඉන්නකොට ඒ ගතිය හුඟක්ම අඩුයි. ඒක නිසා සාපේක්ෂව නිවන පැත්තෙන් නිර්වාණ මාර්ගයේ පැත්තෙන් ඉඳලා බැලුවොත් නිර්වාණ මාර්ගයට අඩුවෙන්ම දායක වෙන්නේ සුඛ වේදනා. ඊට වැඩි ටිකක් දායකත්වයේ සපයනෝ දුක්ඛ වේදනාව වැඩියෙන්ම දායකත්වයේ සපයන්නේ අදුක්ඛම සුඛ වේදනා. හැබැයි සාමාන්‍ය මිනිස්යන්ට අදුක්ඛම සුඛ වේදනා පිළිබඳ ඥානයක් නැහැ. ඒක නිසා ඒකත් ඒගොල්ලන්ගේ දුක්පක්ෂයේ තමයි තියෙන්නේ. ඒකයි ධම්මදින්න තේරින් වාසේ කියන්නේ අඥානං දුක්ඛං කියලා. මේ වටිනා දේ අර හරියට මණික් ගල අන්ධයාගේ මණික් ගලේ කතාව වගේ
අසුතවා පුතුජනට හුඟක් වෙලාවට අදුක්කම සුඛ වේදනාව නැණික් ගලක් ඒ වුණාට අන්ධයා නිසා මේක තේරෙන්නේ නැහැ. මේක වටිනාකම ඉන්නේ. ඒ වගේ දෙයක් මෙතන තියෙන්නේ. ආර්ය ප්‍රතිපදාව පැත්තෙන් ගත්තම පිනවන්නෙත් නැති, පෙලන්නෙත් නැති ස්වභාවය හුඟක්ම හොඳයි. ආර්ය ප්‍රතිපදාව පැත්තෙන් නෙමෙයි සාමාන්‍ය ජීවිතයේ පැත්තෙන් ගත්තත් පිනවන්නේ නැති, පෙලන්නේ නැති ස්වභාවය හරිම හොඳයි. බොහොම කායික තැම්පත් බවක්, නිවුණු සැනසුණු බවක්, මනසේ සංහිඳියාවක් තියෙන අවස්ථාවක්. එවැනි අවස්ථාවක තමයි අපිට මේ ගැඹුරු ධමයක් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පෙළෙන වේලාවකවත්, පිනා යන වේලාවකවත් මේ දේ ලබා ගන්න, මේ දේ ඇති කරගන්න තියෙන ඉඩකඩ හුඟක් අඩු. ඒකයි. ඉතින් ওই විදිහට වේදනා තුන ඇතුළෙම තියෙන දුක්ඛ සුඛ දෙක ධම්මදින්නා තේරින් වහන්සේ දෙන්නා. ඊළඟට අහනවා අනුසය පිළිබඳ. සුඛාය පනයි වේදනාය කිං අනුසයෝ අනුසේති. දුක්ඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති. අදුක්ඛම සුඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති. ආර්යාවෙනි සැප වේදනාව ඇතුලේ මොනවද අනුසයෝ අනුසේති. මොනවද අනුසය වෙන්නේ? අනුසය වෙනවා කියන්නේ මොකද්ද? ආරම්භ වෙනවා, හට ගන්නවා කියන අර්ථය අපිට ගන්න පුළුවන්. අනුසය කියන වචනෙට බොහෝ වෙලාවට සන්දර්භීය අර්ථයක් තියෙන්නේ. ඒක යෙදිලා තියෙන තැන අනුව අර්ථය ගන්නවා. ඒකයි ස්වභාවය. අනුසය කියනවා සමහර තැන්වලදී අපි අහලා දැකලා විඳලා ඒ පිළිබඳව යම්කිසි මතක සටහනක් හිතේ තැම්පත් වෙලා තියෙන අවස්ථාව අනුසය කියලා කියනවා. ඒ වගේම යම්කිසි මනෝභාවයක සමාරම්භක අවස්ථාව බීජ අවස්ථාව කියලා අපි ඔක භෞතික උදාහරණයකින් කිව්වොත් බීජ අවස්ථාව සමාරම්භක අවස්ථාව අනුසය කියලා කියනවා. දැන් මෙතන යන්නේ සමාරම්භක අවස්ථාව බීජ අවස්ථාව ගැනයි මේ කියන්නේ. සැප විඳිනකොට මොනවද ආරම්භ වෙන්නේ, හටගන්නේ කියලා අහන. දුක් විඳිනකොට මොනවද හටගන්නේ අභ්‍යන්තරේ. එහෙම හටගන්නේ ඉඩක් තියෙනවා යම් කිසි දෙයක්. අනුසය වෙන්නේ මොනවද කියලා අහන. ඉතින් ඒවට ධම්මදින්නා තේරින් වහන්සේ පිළිතුරු දෙනවා. සුඛාය ආවසෝ විසාක වේදනාය සුඛාය වේදනාය රාගානුසයෝ අනුසේති. සැප විඳිනකොට රංජනීය වෙනවා. රාග කියන වචනෙට අපි කිව්වා රංජනීය වීම කියලා. ඒ රංජනීය වෙනවා. රාග මනස රංජනීය වෙලා එක්තරා ප්‍රමාණයකට සියුම් මනාපයක්, රුචියක්, බැඳීමක්, සියුම් කැමැත්තක් ඇති වෙනවා. ඒ වස්තුවට ඒ මුලින්ම ඒ සුඛ වේදනාවට කැමති වෙනවා. ඒ වගේම සුඛ වේදනාවට අදාළ වස්තුවට සහ ක්‍රියාවට කැමති වෙනවා. යම් වස්තුවකින් හෝ යම් ක්‍රියාවකින් නම් ඒ සුඛ වේදනාව වින්දේ ඒකට කිසියම් ආකාරයකට රාග වීමක්, රංජනීය වීමක් සිද්ධ වෙනවා. ඒකයි. කැමති වීමක්, මනාප වීමක්, රුචි වීමක්, ආස වීමක් සිද්ධ වෙනවා. ඒකයි රාගානුසය. ඊළඟට දුක්ඛාය වේදනාය පටිඝානුසය අනුසේති. දුෂ්කරතා විඳිනකොට කයින් සහ මනසින් එක්තරා පටිඝ ප්‍රතික්ෂේප කරන ස්වභාවයක්, නොමනාපයක්, අමනාපයක්, අකමැත්තක්, අරුචියක් ඒ දුක් වේදනාව ගැන, දුක් විඳීම ගැන, දුක් විඳීමට පාදක වෙන, හේතු වෙන, ආධාර වෙන, උපකාර වෙන, සහාය වෙන සාධක කරුණු වස්තු ක්‍රියා පිළිබඳවත් මේ නොමනාපේ, අමනාපේ, අකමැත්ත, අරුචිය මානසික ප්‍රතික්ෂේපය ඇති වෙන. ඒකට තමයි පටිඝ කියන්නේ. මේව ඇත්තටම බීජ අවස්ථාවේ තියෙන. ආරම්භ වෙලා තියෙන. ඊළඟට අදුක්ඛම සුඛායපන වේදනාය අවිජ්ජානුසය අනුසේති. අදුක්ඛම සුඛ වේදනාව පිළිබඳ අවිද්‍යාව ඇති වෙන්නේ. ඒක හොඳ නැහැ. ඒක වැඩක් නැහැ. ඒක මේ කිසිම වින්දනීය පක්ෂයක් නැහැනේ.
ඒක නිසා ඒක නිකන් අලස කම්මැලි වැඩකට නැති දෙයක් හැටියට තමයි ආසුතව පුතුජනට ඒක වැටහෙන්නේ. ඒක නිසා ආර්ය ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ කියන අදුක්ඛම සුඛ වේදනාව ඥානනය කරගන්න, අවබෝධ කරගන්න. එතකොට අවිජ්ජානුසය වෙන්නේ. අවිජ්ජානුසය වෙන්නේ. එතකොට ওই විදිහට රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන තුන අනුසය වීම නැත්නම් ආරම්භ වීමට ඉඩක් මේ වේදනා තුනේ තියෙනවා. හැබැයි මෙතනින් අදහස් කරන්නේ වේදනා තුන විසින් ඔය අනුසය ධර්ම තුන අනිවාර්යයෙන්ම ඇති කරනවා කියලා. එහෙම ඇති කරගත්තොත් ඒක නිත්‍ය සංඥාවක්. එහෙම අදහසක් ඇති කරගත්තොත් ඒක නිත්‍ය සංඥාවක්. එහෙම නැහැ. වේදනාව පිළිබඳ නැත්නම් විඳීමේදී අවදිමත් භාවයේ පවත්වා ගත්තොත් ඕක වෙන්නේ නැහැ. මොකද විඳීමේදී අවදිමත් වෙන්නේ කෙනාට විඳීමේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදයවය පටිච්ච සමුප්පන්න ස්වභාවයන් වැටහෙනවා. වේදනාවේ සමුදය තේරෙනවා, වය තේරෙනවා. වේදනා සමුදය, වේදනා නිරෝධ, වේදනා නිරෝධ ගාමිනී පටිපදා මේ ආත්පස වැටහෙනවා. විඳින වෙලාවේ. ඉතින් එතකොට ඔය අනුසය ධර්ම හටගන්නේ නැහැ. ඉතින් අනුසය තිබ්බොත් නේ පරිඋත් ทาน වෙන්නේ. පරිඋත් ทาน වුණොත් නේ විතික්කම වෙන්නේ. ඉතින් අනුසය වෙන්නේ නැත්තම් පරිඋත් ทาน වෙන්න දෙයක් නැහැ. හිත වහගෙන මතුවලා එන්න දෙයක් නැහැ. රාග අනුසයක් නැත්තම් හිත වහ ගන්න තරම් රාගයක් නැහැ. ඒ රාගේ වර්ධනය වෙනකොට ඉතින් ඊළඟට එන්නේ තණ්හානේ, ඊළඟට උපාදානනේ. ඔය වගේ මට්ටම් වලට එන්නේ. ඉතින් ඉච්චර ඉන්න දෙයක් නැහැ. අනුසය මට්ටමේදීම දැකලා අනුසය මට්ටමේදීම ඒක අවබෝධ කරගත්තම තේරුම් අරගත්තම ඒකයි ස්වභාවය. ඉතින් අපි අර මේ සාකච්ඡාව කරගෙන යන ගමන් මේ කරුණු නිකන් කියාගෙන යනවා විතරයි සමහර දේවල්. ඉතින් නමුත් ඒක අපේ ඉලක්කයට මේ සම්බන්ධ කරගන්න අපි දක්ෂ වෙනවා. අපි කොහොමදත් ධර්ම සාකච්ඡාව කරන්නේ ඒ සඳහා. එතකොට අකුසල මානසිකත්වයක්, අකුසල ධර්මතාවයක් අනුසය වුණොත් තමයි පරිඋත් ทาน වෙන්නේ. පරිඋත් ทาน වුණොත් තමයි විතික්කම වෙන්නේ. ඉතින් අනුසය වශයෙන්ම දැකලා දැනගෙන එතනින් ඒක අවසන් කරන්න පුළුවන් වුණොත් එතනින් ඒක ඉවරයි. ඉතින් ওই අනුසය ධර්ම දැන ගැනීම ඒ යතින් අපිට නිවන් මාර්ගයේදී සෑහෙන උපකාරී වෙනවා. අනුසය මට්ටමේදීම දැක ගන්න. ඔය වේදනානුපස්සනාව උගන්වන්නේ ඒකටමයි. විඳීමේදී සිහිනුවන පවත්තා. එතකොට සිහිනුවනින් ඉන්න කෙනාට අනුසය වෙනවා නම් දැනෙනවා. වැටහෙනවා Taman තුල අනුසය වෙනවා කියලා. සුඛ වේදනාව විඳින වෙලාවේ සිහිනුවනින් හිටියොත් රාගානුසය වෙනවද නැද්ද කියලා තේරෙනවා. ඊළඟට වෙච්ච රාගානුසය වුණත් මේ දක්වා සැප විඳලා ඊට අදාළව ඇති වෙච්ච රාගානුසය වුණත් අපිට දැක ගන්න පුළුවන්. දැකලා ඒක දුරු කර ගන්න පුළුවන්. ඒක රාග දෝෂ මෝහ කියන ප්‍රධාන අකුසලතාවයන් පැන නැගීමට දොර විවෘත වෙලා තියෙන්නේ මේ වේදනාවේදී වින්දනයේදී. ඒකයි මේ කියන්නේ. හොඳයි අපි තව ටිකක් ඉස්සරහට යනවා සූත්‍රයේ ඔස්සේ. එතකොට ඔය අනුසය ධර්ම තුන කිව්වයින් පස්සේ ඊළඟට ප්‍රශ්න හැටියට අහනවා සබ්බායනුකෝ අයියේ සුඛාය වේදනාය රාගානුසය අනුසේති සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසය අනුසේති සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසය අනුසේති. හැම මෙතන සබ්බාය කියන්නේ සියලු කියන අර්ථය. නැත්නම් සිංහලෙන් අපි කියන්නේ හැම සැප වේදනාවකම රාගානුසය අනුසය වෙනවද? හැම සැප වේදනාවකදීම. ඊළඟට හැම දුක් වේදනාවකදීම පටිඝානුසය වෙනවද? හැම අදුක්ඛම සුඛ වේදනාවකම අවිජ්ජානුසය වෙනවද කියලා විදිහට ඔය ප්‍රශ්නේ අහනවා. ඒකට ධම්මදින්නා තේරින් වහන්සේගේ පිළිතුර නකෝ ආවසෝ විසාක සබ්බාය සුඛාය වේදනාය රාගානුසය අනුසය. හැම සැප වේදනාවකම රාගානුසය වීමක් නැහැ. ඒක ඇත්තනම පදනම් වෙන්නේ වේදනාව මත නෙවෙයි, විඳින පුද්ගලයා මත. ඒකයි.
ඊළඟට න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසය අනුසේති. හැම දුක් වේදනාවකම පටිඝානුසය වීමක් වෙන්නේ නැහැ. න සබ්බාය අදුක්ඛම සුඛාය වේදනා විඥානුසය අනුසේති. හැම අදුක්ඛම සුඛාය වේදනාවකම අවිඥානුසය වෙන්නේ නැහැ. ওই විදිහට ඔයකට පිළිතුරු සපයනවා. එතකොට වැඩි දුර විස්තරයක් අපිට මුණ ගැහෙන්නේ නැහැ. ඔය විදිහට උත්තර දෙනවා. එතකොට ඊළඟට අහනවා මේවයි පහතබ්බේ පිළිබඳව බැහැර කළ යුත්තේ ගැන. මේ වේදනාවල කුමන දේවල්ද අපි බැහැර කළ යුත්තේ? සුඛාය පනයියේ වේදනාය කිම් පහතබ්බං, දුක්ඛාය වේදනාය කිම් පහතබ්බං, අදුක්ඛම සුඛාය වේදනාය කිම් පහතබ්බං. මේ වේදනාවල මොනවද බැහැර කරන්න තියෙන්නේ කියලා. පිළිතුරු දෙන්නේ සුඛාය ආවසෝ විසාක වේදනාය රාගානුසයෝ පහතබ්බෝ. එතකොට බැහැර කළ යුත්තේ අපි සැප වේදනාව නෙමෙයි. සැප වේදනාවට අදාළව අනුසය වෙන රාගානුසයයි බැහැර කළ යුත්තේ. අපි ඔතෙන්දිත් අපිට තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. හුඟක් අය කල්පනා කරන්නේ මේ සැප වේදනාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් සැප වේදනාවේ දොරටුවක් තියෙනවා ප්‍රශ්නයකට, ගැටලුවකට. ඒ රාගානුසය වෙන්න අවකාශයක් තියෙනවා. නමුත් සුඛ වේදනාව කියන්නේ අකුසලයක් නෙමෙයි. අකුසලයකට අවකාශයක්, අවස්ථාවක්, යොමුවක්, නැඹුරුතාවයක්, නැමියාවක් තියෙනවා සුඛ වේදනාවේ. එහෙම නැමියාවක් තියෙනවා. එහෙම මිසක සුඛ වේදනාව අකුසලයක් නෙවෙයි. කුසලයකුත් නෙවෙයි. ඒක හුදු පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. සුඛ වේදනා. සමහරු පටලවා ගන්න මේ සැප විඳින්නේ මහා කුසලයක් කියලා, මහා පිනක් කියලා. එහෙම පටලවිලිත් තියෙනවා. නෑ, සැප වේදනා සැප විඳින එක මහා පිනක්වත් මහා කුසලයක්වත් නෙමෙයි. ඒක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. ඊට අදාළ හේතු යෙදුනවා. ඉතින් ওই වගේ දෘෂ්ටිගත වීමක් තියෙනවා. ඒක නිසා සුඛ වේදනාවේ වේදනාව නෙමෙයි බැහැර කරන්න ඕන. ඊට ඒ හා ඇති වෙලා තියෙන රාගානුසය. ඒකට තියෙන අර නැඹුරුතාවය, නැමියාව තමයි ඉවත් කරගන්න. ඒ නැමියාව තිබුණොත් තමයි ඉස්සරහට මේ අකුසලයක් වර්ධනය වෙලා යන්නේ. ඊළඟට දුක්ඛාය වේදනා. දුක් විඳීම කියන එකේ දුරු කළ යුත්තේ දුක් විඳීම නෙමෙයි. දැන් අපි හුඟක් වෙලාවට හිතාගෙන ඉන්නේ මේ දුක් විඳීම කියන එක අයින් කරන්න ඕනේ කියලා. එහෙමනේ අපේ කතාව. මොකද දුක් වේදනාවේ ඔය සංඛාර දුක්ඛ, දුක්ඛ දෙක මේ සංඛාර දුක්ඛය අයින් කරන්න පුළුවන්. නමුත් දුක්ඛ විපරිණාම දුක්ඛ දෙක පරිඤ්ඤය ධර්මයක්. පිරිසිඳ අවබෝධ කරගන්නවා. ඉතින් ඔතෙන්දිත් සමහර අය දුක්ඛ වේදනා මේ දුක අයින් කරගන්න ඕනේ කියන අදහසක් තියෙනවා. නෑ. දුක්ඛ වේදනා නෙමෙයි. එහි පටිඝානුසය. අර මනසේ තියෙන ප්‍රතික්ෂේප කරන ගතිය, ගැටෙන ගතිය. ඒකයි අයින් කරගන්න ඕන කියලා. පටිඝානුසය පහතබ්බෝ. ඊළඟට අදුක්ඛම සුඛාය වේදනා අවිජ්ජානුසය පහතබ්බෝ. අදුක්ඛම සුඛාය වේදනාව ගැන තියෙන අවිද්‍යාවක් නේ, නොදන්නකමක් නේ, නොවැටහීමක් නේ. අන්න ඒක අයින් කරගන්නවා. අදුක්ඛම සුඛාය වේදනාව අයින් කරනවා නෙමෙයි. ඔය විදිහට පහතබ්බ තුනක් ධම්මදින්නා තෙරින් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට ඒ පහතබ්බේ ඇසුරු කරගෙනම ආපහු ප්‍රශ්නයක් අහනවා. සබ්බායනකෝ අයියේ සුඛාය වේදනාය රාගානුසය පහතබ්බෝ. සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසය පහතබ්බෝ. සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසය පහතබ්බෝ කියලා. ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්න තුනක්. මේ සුඛ වේදනාවේ රාගානුසය දුරු කර යුතුයි කියලා කිව්වම සුඛ වේදනාව සම්බන්ධ වෙලා ඇති වෙන හැම රාගානුසයක්ම දුරු කළ යුතුද කියලා අහනවා. එහෙම ප්‍රශ්නයක් අහනවා. ඒකට
ධම්මදින්නා තෙරින් වහන්සේ දෙන පිළිතුර නකෝ ආවසෝ විසාක සබ්බාය සුඛාය වේදනාය රාගානුසය පහතබ්බ. හැම සැප වේදනාවකම රාගානුසය දුරු කළ යුත්තේ නැහැ. ඊළඟට න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසය පහතබ්බ. හැම දුක්ඛ වේදනාවකටම අදාළ පටිඝානුසය දුරු කළ යුත්තේ නැහැ. න සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසය පහතබ්බ. හැම අදුක්ඛම සුඛාය වේදනාවකටම අදාළව අවිජ්ජානුසය දුරු කළ යුත්තේ නැහැ. මේක හරිය සංකීර්ණ ප්‍රශ්නයක් ඇත්තටම. මේක හොඳට පරිස්සමෙන් තේරුම් ගත්තේ නැතොත් අවුලක් ඇති වෙන තැන. අවුල් කරගත්ත තැනක් හුඟක් අය. ඒ නිසා අපි මේක තේරුම් ගන්න උත්සාහ කරමු. මේ කෙටි උත්තරෙන් ඒක නිසා ධම්මදින්නා තෙරින් වහන්සේ නතර නොවි සවිස්තර උත්තර තුනකුත් දෙනවා මේ තුනට. අර පළවෙනි උත්තරේ විස්තර කරනවා. මොකද්ද පළවෙනි පිළිතුර? නකෝ ආවසෝ විසාක සබ්බාය සුඛාය වේදනාය රාගානුසය පහතබ්බෝ. හැම සැප වේදනාවකටම අදාළ රාගානුසය දුරු කිරීමක් ගැන මම කියන්නේ නැහැ. සමහර සැප වේදනාවන්ට අදාළ රාගානුසය තියාගන්නවා. ඒ මොකද්ද? ඒක විස්තර කරන උදාහරණයක් කියන. ඉදාවසෝ විසාක බික්ඛු විච්ඡේව කාමේහි විච්ඡකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං උපසම්පජ්ජ විහෙරති. රාගං තේන පජහති නතත් රාගානුසය අනුසේති. එතකොට පළවෙනි ධානය ගැන කියලා කියනවා. ඒ පළවෙනි ධානයෙන් යම්කිසි පුද්ගලයෙක් සැපක් විඳිනවා. එතන පීති සුඛං කියලානේ කියන්නේ. පීති සුඛං. ඒට අදාළ රංජනය වීමක් ඇති තියෙනවා. හැබැයි ඒක නතත් රාගානුසයෝ අනුසේති. එතන සුඛං තිබුණට දැන් අපි බැලුව බැලමට හිතන්න ඉඩ තියෙනවනේ මෙතන සුඛ වේදනාවක් තියෙනවා. පීති සුඛං පඨමං පළවෙනි ධානී තත්වයේ තුල යම්කිසි සැපයක් තියෙනවා. වේදිත සුඛයක් තියෙනවා. විඳින සැපයක් තියෙනවා. නමුත් ඒකට එක පැත්තකින් මෙතන සියුම් කාරණයක් තියෙනවා. ඒකට කෙනෙක් රංජනය වෙන්න ඉඩ තියෙනවා. රාග වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක සිහිනුවන උපද්දල ඒකට බලවත් විදිහට ඇලීමක් ඇති කරගන්නේ නැහැ. අනිත් පැත්තෙන් එතන මේ කාම රාගයක් කියලා එකක් මතුවෙන්නේ නැහැ. මොකද විවිච්ඡ කාමේහිනේ. දැන් මේ රාගය කිව්වම අපිට හුඟක් වෙලාවට මේ කාම රාගය තමයි මතක් වෙන්නේ. පංචකාමයට අදාළ මේ රංජනයේ වීම. නමුත් මෙතන මේ රංජනයේ වීම එහෙම නැත්නම් මේ සුඛය මේ පළවෙනි ධානී තත්වයෙන් ලැබෙන සුඛය වෙනස් එකක්. කාම සුඛයක් නෙමෙයි තියෙන්නේ විවිච්ඡ කාමේහි. කාමය පුළුවන් තරම් දුරස් වීම නිසා ඇති වෙන සුඛයක්. ඒකට අපි නික්කම්ම සුඛ කියලා කියන්න පුළුවන්. හැබැයි අවබෝධයෙන් නම් නයිස්කම්ම වෙලා තියෙන්නේ. දැන් නික්කම්ම ශික්ෂා ගැන පොඩ්ඩක් මේ වෙලාවේ මතක් කරගන්න. නික්කම්ම ශික්ෂා නාච්ච විසූක දස්සන වේරමණී. ඊට පස්සේ ගීත වාදිත වේරමණී. ගන්ධ විලේපන වේරමණී. විකාල භෝජන වේරමණී. උච්චාසයන මහාසයන අබ්‍රහ්මචර්යා වේරමණී. ඔය ටිකනේ නික්කම්ම ශික්ෂා. එතකොට ඒවා තියෙන්නේ කාම සුඛය සඳහා. නච්ච විසූක දස්සන නැතුම් ආදී නර්තන ආදී විසූක දර්ශන තියෙන්නේ මොකටද? රූපකාමය. එතන කාම සුඛය විඳින.
ගීත වාදිත ගැයුම් වැයුම් ශබ්ද කාමයේ විඳින. ඊළඟට ගන්ධ විලේපන ආග්‍රහණ කාමයේ. විකාල භෝජන තියෙන්නේ රස කාමයේ සඳහා. කාල භෝජනයේ ශාරීරික පැවැත්ම සඳහා. විකාල භෝජනයේ රස කාමයේ සඳහා. ඊළඟට උච්චාසයන මහාසයන අබ්‍රහ්මචර්යාවත් ස්පර්ශ කාමයේ සඳහා. එතකොට ඒ වයින් ලැබෙන්නේ කාම සුඛයක්. කාම සුඛයක්. එතකොට විවිච්ඡේව කාමයේ කිව්වම කාම සුඛයක් නෙමෙයි තියෙන්නේ. සුඛයක් තියෙනවා. සුඛ වේදනාවක් තියෙනවා. නමුත් තියෙන්නේ නෙක්ඛම්ම සුඛයක්. දැන් මේක අපි වචනෙන් කතා කරනවට වඩා සුදුසුයි මේක අත්දැකීමෙන් අත්දකින්න එක. අත්දැකීමට හසු කරගන්න එකයි සුදුසු. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන නෙක්ඛම්මයට යන්න. නෙක්ඛම්මයට ගිය කෙනාට තමයි නෙක්ඛම්ම සුඛය හඳුන ගන්න පුළුවන්. හැබැයි නෙක්ඛම්මයට යන්න ඕන කාමයේ ආදීනව හරියට තේරුම් අරගෙන. එහෙම නැතුව බලහත්කාරයක් විදිහට නෙක්ඛම්මයට ගියොත් නෙක්ඛම්මයේ දුක්ඛ වෙනවා. ඒක මම කියන්නේ අත්දැකීම. අපි පැවිදි ජීවිතයේ මුලදී නෙක්ඛම්මය දුක්ඛයක් වෙලා අපිට තිබුණේ. අපි නෙක්ඛම්මය පැවිද්දේදී නෙක්ඛම්ම ශික්ෂා සමාදන් වෙලා නෙක්ඛම්මය කරනවා. හැබැයි කාමයේ ආදීනව දැකලා නෙවෙයි. කාමයේ ආස්වාදයේ පැත්ත දිහා බලාගෙන නෙක්ඛම්මේ ඉන්නවා. විශාල පරස්පරයක්. එතකොට මොකද වෙන්නේ? නෙක්ඛම්මය දුක්ඛයක් වෙනවා හැමතිස්සෙම. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස්ව සිටීම දුක්ඛයක් වෙනවා. නමුත් පඨමං ඥානම් පළවෙනි දානයේදී කියන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි කියලා මේ කාමයේ ආදීනව දැකලා ඒකෙන් අයින් වුණ කෙනාට තියෙනවා නෙක්ඛම්ම සුඛයක්. එතකොට ඒකයි කියන්නේ. එතකොට නෙක්ඛම්ම සුඛයේ තියෙන කිසියම් රංජනීය වීමක් තියෙනවා. ධම්මදින්න තෙරින් වංශ කියන්නේ ඒකයි. නමුත් ඒක පහතබ්බයක් නෙමෙයි. දැන් විචාක අහන්නේ හැම සුඛ වේදනාවකම රාගානුසය බැහැර කළ යුත්තක්ද කියලානේ. නමුත් නෙක්ඛම්ම සුඛයත් සුඛයක්. විවිච්ඡ කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි. පළවෙනි ධානයේ ධානාංග දෙකයි තියෙන්නේ. ධානයක් වැඩෙන්න අවශ්‍ය කරන අංගවලටයි ධානාංග කියලා කියන්නේ. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග කීයද ඇහුවොත් 8යිනේ. මාර්ගයේ වැඩෙන්න අංග 8යි. ධානයේ වැඩෙන්න අංග දෙකයි තියෙන්නේ. පළවෙනි ධානයේ. ඒ කියන්නේ කළ යුතු දේවල් දෙකයි තියෙන්නේ. විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි. ඒ කියන්නේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් විවිච්ඡ කියන්නේ පුළුවන් තරම් උපරිමයෙන් දුරස් වීම, ඈත් වීම කියන්නේ. විවිච්ඡ අකුසලයේ කියන්නේ අකුසල ක්‍රියාවන් මෙතන අදහස් කරන්නේ. ඔය ප්‍රධාන වශයෙන්ම කය වචන දෙක සම්බන්ධ වෙලා කෙරෙන අකුසල ක්‍රියා. ඒ වයින් පුළුවන් තරම් ඈත් වෙන දුරස් වෙන විවිච්ඡ අකුසලයේ විවිච්ඡ කාමයේ. දැන් ඔය දෙකින් අයින් වුණාම ලැබෙන සුඛයක් තියෙනවා. සුවයක් තියෙනවා. ඒක හුඟක්ම කායිකයි. මානසික සුවයක් නෑ පඨමං ඥානේ. හේතුව විතර්ක ਵਿਚාර දෙක තියෙනවා. සවිතක්කං සවිචාරං කියලා කියන්නේ ධානාංගයක් නෙමෙයි ඈ. ඒක ධානාංගයක් නෙමෙයි. එහෙමනේ ඔය විස්තර කරා. විතක්ක ਵਿਚාර කියන්නේ ධානාංගයක් නෑ. ධානයටපත් වීමට අවශ්‍ය අංග දෙකයි තියෙන්නේ පළවෙනි ධානය. විවිච්ඡ කාම විවිච්ඡ අකුසල. එතකොට ඒ වයින් දුරස් වුණාට මොකද? කාම විතර්කයි අකුසල විතර්කයි ඉතුරු වෙලා තියෙන්නේ. කාම විතර්ක තියෙන තාක් අර මානසික සුවය නැහැ. අකුසල විතර්ක තියෙන තාක් මානසික සුවය නැහැ. මොකද සවිතක්කං සවිචාරා. හැබැයි කාම ක්‍රියා සහ අකුසල ක්‍රියාවන්ගෙන් වෙනස් අයින් වීම නිසා කායික සුවයක් තියෙනවා. එතනයි ඒකයි පළවෙනි ධානයේ සුඛං කිව්වේ.
විවේකජං පීතිසුඛං කියලා. විවේකයක් විතර තියෙන සමාධියක් නෙමෙයි. ඒකයි දෙවෙනි ධානයේදී සමාධිජං පීතිසුඛං කියන්නේ. පළවෙනි ධානයේදී විවේකජං පීතිසුඛං කියලා කියනවා. එතකොට එතන සුඛයක් තියෙනවා. ඒ සුඛයෙන් රංජනීය වීමකුත් තියෙනවා. නමුත් ඒක ඇයි පහතබ්බයක් නොවේ කියලා කියන්නේ? එතන බැහැර කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ. ඒ මොකද කාම සුඛය තමයි බැහැර. කාම සුඛය තුලින් ඇති වෙන කාම සුඛයට ඇති වෙන රාගානුසය තමයි බැහැර කළ යුත්තේ. නෙක්ඛම්ම සුඛයට ඇති වෙන මානසික නැඹුරුව මනසේ සඳහා තියෙන කැමැත්ත අයින් කළ යුතු නැහැ. අයින් කළොත් ආපහු වැටෙන්නේ කාම සුඛය. ඒ නිසා නෙක්ඛම්ම සුඛය මේ නිවන් මාර්ගයේදී හොඳ දෙයක්. හොඳ දෙයක්. ඒක නිසා නෙක්ඛම්ම සුඛං ඒ සුඛයට තියෙන මානසික නැඹුරුව පහතබ්බයක් නෙවෙයි. බහැර කළ යුත්තක් නෙවෙයි. එහෙනම් මෙතෙන්දි මොකද්ද කියන්නේ? කෙටියෙන් කිව්වොත් නෙක්ඛම්ම සුඛය විඳින්න අපි හුරු වෙන්න ඕන කියන්නේ. කාම සුඛය විඳින්න නෙමෙයි. කාම සුඛය විඳින්න ඒ පසුපස එලවාගෙන යන්න, ඒවය වර්ණනා කරන්න, ඒවට ප්ලෑන් හදන්න, සැලසුම් කරන්න, ප්‍රොජෙක්ට් කරන්න නෙමෙයි. නිවන් මාර්ගයේදී තියෙන්නේ. දැන් ඔක්කොම අපේ කතා බහ සැලසුම් ව්‍යාපෘති ද්‍රව්‍ය භාණ්ඩ වස්තු නිර්මාණය කරන්නේ මොකටද? 99.9% කාම සුඛය සඳහා. නෙක්ඛම්ම සුඛයට කරන සැලසුම් මොනවද කියලා බලන්න. මොනවද ප්ලෑන්, මොනවද ප්‍රොජෙක්ට්, මොනවද ව්‍යාපෘති? මොනවද ඒ වෙනුවට හදලා තියෙන ව්‍යවස්ථා, ගැසට් පත්‍ර, එහෙම ඒවා තියෙනවද නෙක්ඛම්ම සුඛයට අදාළ? හොයලා බලන්න නිකන් මේ වගේ දෙයකට අදාළව තියෙනවද කියලා. එහෙම ඒවා නැහැ. අනේ ඔක්කොම ව්‍යාපෘති, ඔක්කොම සැලසුම්, ප්ලෑන්, නීති, ව්‍යවස්ථා, කෙටුම්පත්, චක්‍රලේඛ, ගැසට් පත්‍ර ඔක්කොම තියෙන්නේ කාම සුඛය ඉලක්ක කරලා තියෙන්නේ. ඒකයි තියෙන්නේ. නමුත් නිවන් මාර්ගයේදී නෙක්ඛම්ම සුඛං ඔය සුඛ හතරක් ගැන කියනවනේ නිවන් මාර්ගයේ සැප හතරක් ගැන. අහලා ඇතිනේ. නෙක්ඛම්ම සුඛ, පවිවේක සුඛ, උපසම සුඛ, සම්බෝධ සුඛ. ඒ ඔක්කොම කාම සුඛ නෙමෙයි. කාම සුඛ හතරකුත් කියනෝනේ. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කිය. කාමයේ පැත්තට අදාළ හතරකුත් කියනවා. නෙක්ඛම්මේ පැත්තට අදාළ සැප හතරක් කියනවා. ඒක පටන් ගන්නෙම නෙක්ඛම්ම සුඛං, පවිවේක සුඛං, උපසම සුඛං, සම්බෝධ සුඛං කිය. එතන නෙක්ඛම්ම සුඛය පිළිබඳව තියෙන මානසික නැඹුරුව බහැර කළ යුත්තක් නොවේ කියලා ධම්මදින්න තේරෙනවා. පැහැදිලි කරනවා. ඒකයි. දැන් මේක අපිට තේරුම් ගන්න, අපිට නිවනට අදාළ විදිහට මේක තේරුම් ගත්තා. ඒකට ඊළඟට කිව්වනේ න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානසයෝ පහතබ්බෝ කියලා. හැම දුක් වේදනාවකටම ඇති වෙන අර ප්‍රතික්ෂේප මානසිකත්වයේ දුරු කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒකටත් විස්තරයක් දෙනවා. ඉදාවසෝ විසාක බික්ඛු ඉතිපටි සංචික්කති. මේ ධර්ම මාර්ගය යන ආර්ය ශ්‍රාවකයාට තමයි බික්ඛු කියන්නේ. ධර්මයේදී. නැත්නම් මහාන වෙලා ඉන්න පිරිමින්ට නෙවෙයි. පස්සේ කාලේ මහාන වෙලා ඉන්න පිරිමින්ටත් බික්ඛු කියනවා. නමුත් ධර්මයේ බික්ඛු කියන වචනේ යෙදලා තියෙන්නේ ආර්ය මාර්ගයේ යන ආර්ය ශ්‍රාවකයාට. එතකොට මේ ආර්ය මාර්ගයේ යන ආර්ය ශ්‍රාවකයාට ඉතිපටි සංචික්කති. එයා මෙන්න මෙහෙම ඉතින් විමසලා බලනවා, කල්පනා කරලා බලනවා. කොහොමද? කුදාසු නාම අහං තදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාමි යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತಿ इति කියලා. ආර්ය පුද්ගලයෙක් එයාට මුණ ගැහෙනවා. Tamanට වැඩි සීලයක් තියෙන, සමාධියක් තියෙන, ප්‍රඥාවක් තියෙන, ඒ තුලින් නිවීමක්, සැනසීමක් අත්විඳින කෙනෙක් මුණ ගැහෙනවා.
ආශ්‍රයයට වැටෙනවා. අඳුන ගන්නවා. අඳුනගත්තම තමයි මෙහෙම හිතක් පහළ වෙන්නේ. මොකද්ද පහළ වෙන හිත? කවදානම් මම දැන් මේ ආර්යයන් වහන්සේ පත්ව සිටින තත්වයට පත්වෙන් දෝ කියන අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ඇති කරගන්න. මෙතන තියෙන්නේ එක්තරා ප්‍රමාණයකට නොලැබීම පිළිබඳ දුකක්. මෙතන දුකක් තියෙන පොඩි. එක්තරා ආකාරයක දුක්ඛයක් තියෙනවා. මොකද Taman ඒක ලබලා නැහැ. මේ ලැබපු කෙනෙක් ඉන්නවා. එයා ආශ්‍රය නිශ්‍රේ කරනකොට තේරෙනවා. එයා හරි සැනසීමෙන් ඉන්නවා. හරි සැහැල්ලුවෙන් ඉන්නවා. විසංයුක්තව ඉන්නවා. විමර්යාදිගතේන චේතසා ඉන්නවා. අනිශ්චිතව ඉන්නවා. අනුපාදානව ඉන්නවා. කොටින්ම ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න බව තේරෙනවා. නමුත් Taman තුල එහෙම තත්ත්වයක් නැහැ. Taman තාම නිශ්චිතයි, ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා, ඒකෙන් දුක් විඳිනවා. ඒක තමා තුළින් තමා දකිනවා. ආර්යයන් වහන්සේ Taman සමග ඉන්න එයා නිවිල සැනසීලා ඉන්න බව තේරෙනවා. තේරිලා අදහසක් ඇති වෙනවා අනේ කවදනම් මමත් මේ තත්වයටපත් වෙන්නෝ කියලා. ඒක තුල තියෙන දුක්ඛය. ඒ තමන් බලාපොරොත්තු වෙන දේ තාම ඉෂ්ට වෙලා නැහැ, ලැබිලා නැහැ. එතකොට එතන තියෙන එක්තරා පටිඝානුසේ ගතියක්. ඒ කියන්නේ තරහක් නෙමෙයි තියෙන්නේ. එක්තරා ආකාරයකට අර යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියන්නේ. අපේක්ෂා කරන දේ තාම ලැබුන්නේ නැහැ. එතන තියෙන දුෂ්කරතාවයේ තියෙන. ඒකට උත්සාහ කරමින් ඉන්නවා, මහන්සි වෙනවා, වැර වෑයම් කරනවා. ඒ නිවුණු සැනසුණු තත්ත්වයේ උපයාස අපයා ගන්න. එතකොට එතන යම්කිසි දුෂ්කරතාවයක් තියෙනවා. එහෙම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න එතන සියුම් ආකාරයේ මනසේ පීඩාකාරී ගතියක් ඇති වෙනවා. හැබැයි ඒ දුක්ඛ වේදනාව දුරු කළ යුතුත් නැහැ. ඒ වෙලාවේ මනසේ තියෙන පීඩනයක් තිබ්බට ඒක තමයි පෙළඹවීමක් වෙන්නේ. අර ආයතනයටපත් වෙන්න, අර තත්වයටපත් වෙන්න පෙළඹවීමක් වෙන්නේ. ඒක නිසා ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතෝ uppajjati පිහාපච්චය දෝමනස්ස. එක්තරා දෝමනස් ගතියක් ඇති වෙනවා. මෙතන පිහා කියන්නේ කැමැත්ත කියන අර්ථය. ඉති අනුත්තරේසු විමුක්ඛේසු අර ආර්යයන් වහන්සේ ලබලා තියෙන තමන් ආශ්‍රය කරන ආර්යයන් වහන්සේ ලබලා තියෙන ඒ උතුම් මිදීම අනුත්තර විමුක්ඛ පිළිබඳ ඒක නිකන් සාපේක්ෂව මට වැඩිය මෙයා නිවිල සැනසීලා ඉන්නේ මමත් එතෙන්ට එන්න ඕනේ කියලා ඒ පිළිබඳ පිහං එක්තරා ප්‍රමාණයකට විශේෂ මනාපයක් අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් ඇති වෙනවා. පිහප්පච්චය uppajjati පිහප්පච්චය දෝමනස්සං. අර තාම නොලැබිච්ච නිසා දෝමනස් ගතියක් තියෙනවා. ඒකයි. නමුත් ඒ සම්බන්ධයෙන් ගැටීමක් එන්නේ අර මනසේ තියෙන එක්තරා නොලැබීම නිසා ඇති වෙලා තියෙන මානසික ගැටෙන ගතිය වගේ දෙයක් එතන තියෙනවා. ගැටුම තරහක් නෙමෙයි එක්තරා දෝමනස්ස ගතියක් තියෙනවා. ඉතින් ඒක හොඳයි. නතත් පටිඝානුසය අනුසේති එතෙන්දී පටිඝානුසය වෙන්නේ නැහැ. පටිඝානුසය පැත්තට යන්නේ නැහැ. දැන් අර තමන්ට වැඩිය ගුණ සීලාදී ගුණ ධර්ම වඩාගෙන නිවිල සැනසීලා ඉන්න පුද්ගලයා ගැන තරහක් ඇති වෙනවද? තමන් ඒ தත්ත්වයටපත් වෙලා නැහැ, මෙයාපත් වෙලා කියලා පටිඝානුසයක් එන්නේ නැහැ. නමුත් එනවනම් ඒක නම් දුරු කළ යුතුයි. ඒකයි. නමුත් මෙතන එන්නේ නැහැ. මොකද එතන දෝමනස්සේ තුල තියෙන්නේ එක්තරා අපේක්ෂාවක් මමත් මෙතෙන්ටපත් වෙන්න ඕන. කවදානම් මං එතෙන්ටපත් වෙන්නෝ කියන අපේක්ෂා සහගත භාවයක් තමයි ආර්ය ශාවකයා තුල තියෙන, බික්කු තුල තියෙන. ඒක නිසා එතන ඇති වෙන දෝමනස්සය එක්තරා විදියකට නිර්වාණගාමී මාර්ගයට උපකාරයක්.
ඒකයි එතන පහතබ්බයක් නැහැ කියන්නේ. න පහතබ්බ බහැර කළ යුත්තක් නැහැ කියලා කියන්නේ ඒක. ඊළඟට අවිජ්ජානුසය ගැන ওই විදිහටම කියනවා ඉදාවසෝ බික්ඛු සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති. අපේ සම්මා සමාධියේ ධාන හතරක් ගැන කියවෙනවා. එයින් හතරවෙනි ධානය ඔය විස්තර කරේ ආර්ය ශ්‍රාවකයා සුඛස්සච පහන දුක්ඛස්සච පහන. එතකොට අන්න මේ අදුක්ඛ අසුඛ తত্ত্বය එතන කතා කරන්නේ. ඒක අර මේ මෙතෙන්දි තේරුම් ගන්න ඕන අදුක්ඛම සුඛ වේදනාව ස්වභාවිකව ඇති වෙන එකක් තියෙනවා. ඊළඟට අවබෝධයෙන් ඇති කර ගන්න අවස්ථාවකුත් තියෙනවා. දැන් මෙතන කියන්නේ ස්වභාවිකව ඇති වෙන තත්ත්වයක් නෙමෙයි. මම පහුගිය සාකච්ඡාවේදී ඔක කිව්වා ඔබට මතක ඇති. අපි සමහර වෙලාවට ඔය වැඩ කටයුතු ඉවර කරලා ශරීරයේ ලොකු රෝගී තත්ත්වයකුත් නැහැ. සාමාන්‍ය විදියට තියෙනවා. මනසට ලොකු බරකුත් නැහැ. වගකීම් රාජකාරී දුකම වැඩ ගොඩ ගැහිලා නැහැ. ඒවා සාමාන්‍ය විදියට යනවා. සාමාන්‍ය නිරෝගී තත්ත්වයේ ඉන්න විවේකයෙන් ඔහොම ඉන්න වෙලාවට අදුක්ඛම සුඛ වේදනා තත්ත්වය පවතිනවා. ඒක නෙමෙයි හතරවෙනි ධානයේ තියෙන සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා කිව්වම අදුක්ඛ අසුඛ. ඒ කියන తত্ত্বය අර වගේ දෙයකින් ඉන එකක් නෙමෙයි. අර සිහිනුවන වීරිය වඩලා සැප දුක් දෙකේ සෝමනස්ස දෝමනස්ස දෙකේ ඔය කියන්නේ කායික මානසික අංශ දෙකට අදාළව කියන්නේ සුඛ දුක්ඛ කියන එක කායික අංශයට අදාළව කිව්වා. සෝමනස්ස දෝමනස්ස දෙක මානසට අදාළව කිව්වා. ඒවයි ආදීනව දැකලා ඒ தත්වයන්ට නොඇලී නොගැටී ඉන්න අවස්ථාව උපේක්ඛා සති පාරිසුද්ධි. ඒ සිහිනුවණින් පිරිසිදු වෙලා මනස උපේක්ෂාවේ තියාගන්න. සිහිනුවණින් පිරිසිදු වෙනවා කියලා කියන්නේ මොකක්ද? සතියයි සම්පජඤ්ඤයයි නැත්තම් සතියයි ප්‍රඥාවයි දෙක ක්‍රියාත්මක වෙනකොට මේකට මේ ධර්මතාවලින් දුක හට ගන්න ආකාරය Tamanට පැහැදිලි වෙනවා. අර සුඛ සෝමනස්ස දෙකයි දුක්ඛ දෝමනස්ස දෙකයි දෙකේ හතරෙන්ම වෙන්නේ දුක ඇති කරන එක. අන්තිමට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වුණාම මොකද වෙන්නේ? සුඛස්සච පහන දුක්ඛස්සච පහන සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. ඒවා ඉක්මවල යනවා. ඒවා තියෙනව නැතුව නෙමෙයි. රාතන් වහන්සේටත් සුඛ සෝමනස්ස තියෙන දුක්ඛ දෝමනස්ස තියෙන. නමුත් වෙනස මොකද්ද? ඒවට අනිශ්චිතයි. ඒවට අනිශ්චිතයි. මානසික පීඩා එනවා. කායික දුක්ඛ දුෂ්කරතාවයන් එනවා. කායට පහසුකම් ලැබෙනවා. මනසට සහනයන් ලැබෙනවා. ඒවා විඳිනවා. හැබැයි අමුතු කුසලතාවයක් මේ ඇස්සේ ඇති කරගෙන තියෙනවා. ඒ තමයි ඔය අනිශ්චිත බව. මෙතෙන්දී ඒකට පාවිච්චි කරලා තියෙන වචනේ හතරවෙනි ධානයේදී පහනා අත්තංගමා කියන වචන දෙක. සුඛස්සච දුක්ඛස්සච පහන සෝමනස්ස දෝමනස්සාන අත්තංගමා. ඔය වචන අපි තේරුම් කරගන්න ඕන. ඒකෙන් කියන්නේ අනිශ්චිත බව. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස දෙකටම අනිශ්චිතයි කියන්නේ. හතරටම අනිශ්චිතයි. ඒකයි. අනිශ්චිත වෙලා උපේක්ඛා. මේක උපේක්ෂා කියලා කියන්නේ ඒකේ අවබෝධයෙන් නැදහත් සිතක් ඇති කරගන්න. ඒකයි. ඉතින් එතන ඔය හතරවෙනි ධානයේ සඳහන් කරලා කියනවා චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ තත්වයට පැමිණ වාසය කරන කෙනා අවිජ්ජං තේන පජහති නතත් අවිජ්ජානුසයෝ අනුසේති. ඒ తত্ত্বය දැන දැක වාසය කරන තත්වයක් නේ. අර නොදැන නොදැක වාසය කරුවනේ යම් අවස්ථාවක අදුක්ඛම සුඛ තත්වයකට පැමිණ වාසය කරුවනේ ඒක
හේතුඵල ධර්මානුකූලව ඇති වුණා. නමුත් ඒක වටිනා දෙයක් කියලා අවබෝධ වුණේ නැහැ. එතන අවිජ්ජානුසයක් කතා කරන්නේ ඒකයි. එතන එහෙම දෙයක් තිබ්බා. නමුත් මෙතන එහෙම අවිජ්ජානුසයක් නැහැ. ඒක නිසා එතන බැහැර කරන්න අවිජ්ජානුසයක් නැහැ. හතරවෙනි ධානී தත්ත්වයේ. හැබැයි අදුක්ඛම සුඛ தත්ත්වයේ තියෙනවා. වේදනා පැත්තෙන් බලපුවම හතරවෙනි ධානයේ අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධෙන් චතුත්ථ ඥාන. මානසේ සෝමනස්ස දෝමනස්ස දෙකක් තියෙනවා. නමුත් තේරුම් අරන් ඉන්නේ. කායික පැත්තෙන් සුඛ දුක්ඛ දෙකක් තියෙනවා. නමුත් තේරුම් අරන් තියෙනවා. ඒක නැහැයි කියන අර්ථය දෙන්න නෙමෙයි මේ කියන්නේ. තියෙනවා. නමුත් ඒක අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා ඒ දෙකම හතරම ගැන සෝමනස්ස දෝමනස්සයි සුඛ දුක්ඛ ගැනයි හතරම ගැන උපේක්ෂයි. සුඛය ගැනත් උපේක්ෂයි, දුක්ඛය ගැනත් උපේක්ෂයි. සෝමනස්සය ගැනත් උපේක්ෂයි, දෝමනස්සය ගැනත් උපේක්ෂයි. මොකද ඒවා හේතුඵල ධර්මතා. පටිච්ච සමුප්පන්න ධර්මතා. සෝමනස්සය, දෝමනස්සය, සුඛය, දුක්ඛය හතරම. අන්න ඒවට උපේක්ෂා වෙලා තමයි මේ ඉන්නේ. ඒව නැතුව නෙමෙයි. ඒවට උපේක්ෂා වෙලා ඉන්නේ. ඒක නිසා එතන අවිද්‍යාවක් නැහැ. එතන අදුක්ඛ අසුඛ තත්ත්වයේ තුල සෝමනස්ස දෝමනස්ස දෙක ගණන් නොගෙන සිටින තත්ත්වයේ තුල අවිද්‍යාවක් නැහැ. දැනගෙන අවබෝධයෙන් කරන වැඩක් අනිශ්චිත වීමෙන්. ඒක නිසා එතන අදුක්ඛ අසුඛ වේදනාවේ අවිද්‍යාව බැහැර කරන දෙයක් නැහැ විසාක. ඒකයි. ඔය විදිහට අර ප්‍රශ්නේ ඇහුවේ හැම සැප වේදනාවකම හැම දුක් වේදනාවකම හැම අදුක්ඛම සුඛ වේදනාවකම අපිට බැහැර කරන්න අවිද්‍යාවක් තියනවද? බැහැර කරන්න රාගානුසයක් තියනවද? බැහැර කරන්න පටිඝානුසයක් තියනවද කියලා නැහැ කිව්වා. මොකද සමහර සැප වේදනාවල රාගානුසයක් නැහැ. කාම රාගානුසයක් නැහැ පළවෙනි ධානී தත්ත්වය. ඒක නිසා එතන බැහැර කරන්න කාම රාගානුසයක් නැහැ. ඊළඟට ආර්යයන් වහන්සේ නමක් මුණ ගැහිලා යම් වෙලාවක එයා විඳින සුඛය තේරිලා Taman එහෙම එකක් නැහැ කියලා එක්තරා දුක්ඛයක් විඳින්න පටන් ගන්නවා. නමුත් එතන පටිඝානුසයක් බැහැර කරන්න දෙයක් නැහැ. මොකද Taman දුක්ඛයක් විඳට එතන පටිඝයක් මතුවෙන්නේ නැහැ. ඊළඟට අදුක්ඛම සුඛ අවස්ථාවක් උදාහරණ වශයෙන් පෙන්වනවා හතරවෙනි ධානයේදී අදුක්ඛ අසුඛ තත්ත්වයක් තියෙන්නේ. නමුත් එතන දැනුවත්ව තේරුම් අරගෙන ඉන්න නිසා එතන බැහැර කළ යුතු අවිද්‍යා තත්ත්වයක් නැහැ කියලා. ඉතින් මේවා ටිකක් සියුම් කාරණා ධර්ම මාර්ගයේ ඉදිරියට ගියාම ඇති වෙන තත්ත්වයන්. ඕලාරික මට්ටමේදී සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා සහ ඊට අදාළ අනුසය ධර්ම පැහැදිලි කරනවා. නමුත් මේ විසාකගේ ප්‍රශ්න ටිකක් සංකීර්ණයි. ඒක නිසා ධම්මදින්නා තෙරින් වහන්සේ ওই වගේ පිළිතුරු ටිකක් දෙනවා. මේ සාකච්ඡාව තවත් ටිකක් ඉස්සරහට යනවා. සුඛාය පනයේ වේදනාය කිම් පටිභාවෝ. සැප වේදනාවේ පළුව මොකද්ද? අනික් කොටහ මොකද්ද? සුඛායකෝ විසාක වේදනාය දුක්ඛා වේදනා පටිභාවෝ. ඉතින් අනිත් පළුව අනිත් කෑල්ල ඒකට සම්බන්ධ වෙලා තියෙන කොටස පටිභාග කියන්නේ ඒක විරුද්ධ කොටස කියලා ඒකට කියන්න පුළුවන් සිංහලෙන්. පටිභාග ප්‍රතිවිරුද්ධ කොටස මොකද්ද? සැප වේදනාවේ දුක්ඛය. ඊට පස්සේ දුක්ඛාය ආවසෝ වේදනාය සුඛා වේදනා පටිභාගෝ. ඒකේ අනිත් පළුව ඒකට සම්බන්ධ කොටස වෙන්නේ දුක්ඛ වේදනාවේ සැප. කොහොමද එහෙම වෙන්නේ? සුඛය ගෙවි ගියාම දුක්ඛය එනවා. දුක්ඛය ගෙවි ගියාම සුඛය එනවා. ඊළඟට අදුක්ඛම සුඛායකෝ විසාක වේදනාය අවිජ්ජා පටිභාගෝ. ඒකේ තියෙන්නේ හුඟක් වෙලාවට අවිද්‍යාව තමයි ඒකේ පළුව වෙන්නේ කොටස වෙන්නේ. අදුක්ඛම සුඛ වේදනාව. ওই විදිහට.
ඊළඟට අවිජ්ජාය පනය්යේ කිම් පටිභාගෝති කියලා අර අවිද්‍යාව අල්ලගෙන ප්‍රශ්නයක් අහනවා. අවිජ්ජායකෝ විසාක විද්‍යා පටිභාගෝ. අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ කොටස වෙන්නේ විද්‍යාව. නොදැනුවත්කම, අනවබෝධය, අවිජ්ජා. ඒකේ ප්‍රතිවිරුද්ධ කොටස දැනුවත්කම, අවබෝධය, විද්‍යා. විද්‍යාවත් අල්ලගෙන ආයි ප්‍රශ්නයක් අහනවා. විද්‍යායකෝ ආවසෝ විද්‍යාය පනය්යේ කිම් පටිභාගෝ. මේ දැනුවත් බව, අවබෝධය කුමක් සඳහාද? නැත්නම් ඒකේ ඊළඟ කොටස මොකක්ද? විද්‍යායකෝ ආවසෝ විසාක විමුක්ති පටිභාගෝ. අපි මේ අවබෝධ කරගන්නේ, දැනගන්නේ විමුක්තිය සඳහා, මිදෙන්න. වෙන දෙයකට නෙමෙයි. ඊළඟට විමුක්තිය කුමක් සඳහාද කියලා අහනවා. විමුක්තියකෝ අවසෝ විසාක නිබ්බානම් පටිභාග. මිදීම, නිවීම, සැනසීම සඳහා, නිවන සඳහා කියලා හරියටම අවසානයේ දක්වා මේ කාරණේ ධම්මදින්න තේරින් වහන්සේ පැහැදිලි කරනවා. නමුත් මෙතනින් පස්සෙත් ඕන නැති ප්‍රශ්නයක් අහනවා. නිබ්බානස්ස පනය්යේ කිම් පටිභාගෝ කියලා. නිවන මොකටද කියලා අහනවා. ඉතින් ධම්මදින්න තේරින් වහන්සේ උත්තර දෙනවා. ඉතින් ඔයාලට ප්‍රශ්න ඇහිීමේ සීමාව දන්නේ. අච්ච සරා ආවසෝ නැත්තම් අච්චයාසි ආවසෝ කියලාත් මේකේ දීලා තියෙනවා. චට සංගායනාවේ. ඔයා මේකේ සීමාවක්ම අයිමත් දන්නේ. ප්‍රශ්න අහන්න. නිවන මොහොකටද කියලා අහන්නේ. නිවන නිවීම, සැනසීම තමයි අපේ ඉලක්කය. දුක්ඛ නිරෝධය. ඉතින් ඒක ඒකේ ප්‍රතිභාගයක් නැහැ. නිවීම, සැනසීම සඳහා තමයි මේ ඔක්කොම දේවල්. ඒක තව ඩිංගක් විස්තර කරනවා. ඔබ ප්‍රශ්න ඇහිීමේ සීමාව දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒක ස්වභාවයද? මොකද විසාක ඉන්නේ පහළ මට්ටමකනේ. ඒක නිසා ඔබ මේකේ සීමාව දැනගත්තේ නැහැ. නිබ්බානෝගදං හියාවසෝ විසාක බ්‍රහ්මචර්යං නිබ්බාන පරායනං නිබ්බාන පරියෝසානං. මිත්‍යක් කතා කරේ බ්‍රහ්මචර්යාව. මේ වේදනා ගැන මුල ඉඳලා කතා කරේ සක්කාය සමුදය, සක්කාය නිරෝධ, සක්කාය නිරෝධ ගාමිනී පටිපදා, සක්කාය දිට්ඨි, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සංඛාර, වේදනා. මේ ඔක්කොම අපි නිවන් මාර්ගයේදී දැන කියාගත යුතු දේවල්. නිවන් මාර්ගට උපකාරී වෙන දේවල්. බ්‍රහ්මචර්යාවයි මේ කතා කරගෙන ආවේ. එතකොට බ්‍රහ්මචර්ය පරියෝසානය නිවන. ඒක යන්නේ නිවන ඉලක්ක කරගෙන. ඒකයි වෙ නිබ්බාන පරායනං, නිබ්බාන ඕගදං, නිබ්බාන පරියෝසානං කියන වචන ධම්මදින්න තේරින් වහන්සේ පැහැදිලි කරා. මේ ඔක්කොම නිවන ඉලක්ක කරගත්ත වැඩ. මේ දැනුම, මේ පුහුණුව, මේවා නිවන ඉලක්ක වෙන්න ඕන. එහෙම නැත්නම් වෙන තර්ක විතර්ක වලටයි ඒවට ගිහිල්ලා මේ නිවනෙන් පිටපයින්. දැන් විසාකත් එහෙම පිටපනින්න හැදුවේ. නිබ්බාණයටත් ප්‍රතිභාගයක් ඇහුවා. ඒක නිසා ධම්මදින්නා තේරින් වහන්සේ අපූර්වට නිවන ළඟ නතර කරා. ඔය ඔක්කොම දේවල්, ඔය සියලු දැනුම, අවබෝධයන්, පුහුණු වීම ඔක්කොම නිවන සඳහායි. නිවනෙන් එහාට දෙයක් අපිට අදාළ වෙන්නේ, අපි කතා කරන්නේ නැහැ කියලා. ඉතින් ඔහොම කියලා ආකංකමානෝචතං ආවසෝ විසාක. ඔයා කැමති නම් භගවන්තං උපසංකමිත්තා ඊටමත්තං පුච්චීයාසි. මම ඔය කියපු කාරණා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඕනනම් කැමති නම් අහගන්න, සාකච්ඡා කරගන්න. යථාච පනතේ භගවා ව්‍යාකරන්ති තතනං ධාරේයාසි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන විදිහට මතක තියාගන්න, තේරුම් ගන්න කියලා
අවවාදයකුත් කරලා ඔය සාකච්ඡාව නතර කරා. ඊට පස්සේ විසාක ඔය කියපු විදිහටම බුදුහාමුදුරුවෝ ළඟට කියනවා අතකෝ විසාකෝ උපාසකෝ ධම්මදින්නාය බික්ඛුනියා වාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා. ධම්මදින්නා තෙරින් වහන්සේගේ දේශනාව ගැන සතුටු වෙලා පිළි අරගෙන නමුත් උට්ටායාසනා ධම්මදින්නම් බික්ඛුනින් අභිවාදිත්වා පදක්ඛිනං කତ୍වා බොහෝම ගරුසරු දැක්වුව වැඳලා ප්‍රදක්ෂිනා කරලා යේන භගවා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අර ඔක්කොම කතා සල්ලාපය බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කළා. ඒවං උත්තේ භගවා විසාකං උපාසකං ඒතදෝච. භාග්‍යවතුන් වහන්සේ මෙහිම කිව්වා. පණ්ඩිතෝ විසාක ධම්මදින්නා බික්ඛුනි මහා පඤ්ඤා විසාක ධම්මදින්නා බික්ඛුනි. කල්යාණ මිත්‍රයෙක්. පණ්ඩිතා කියන වචනෙන් අදහස් කරන්නේ නිතරම කල්යාණ මිත්‍රයෙක් කියන අදහස. ඒ වගේම මහා පඤ්ඤා ප්‍රඥාවන්ත කෙනෙක්. ධම්මදින්නා තේරින් වහන්සේ. මමංචේ පිටං විසාකේතමත්තං පොච්චේයාසි අහම් පිටං ඒව මේවං ව්‍යාකරෙය්‍ය. ওই ටික මගෙන් ඇහුවත් මට කියන්න තියෙන්නේ ওই ටිකම තමයි. මේට වැඩි වෙනසක් නෑ. යතා ධම්මදින්නාය බික්ඛුනියා ව්‍යාකතං තං ඒසෝ චේවේතස්ස අත්තෝ ඒව මේතන් ධාරේහි. ඒක නිසා මට 아무තෙන් කියන්න දෙයක් නෑ. ධම්මදින්නා තෙරින් වහන්සේ යම් විදියක පැහැදිලි කරාද ඒ විදියටම මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවවාදයක් කළා. එතකින් මේ දේශනාව අවසන් වෙනවා. ඉදමෝච භගවා අත්තමනෝ විසාකෝ උපාසකෝ භගවතෝ වාසිතං අභිනන්දි. බුදුරජාණන් වහන්සේගේ භාෂිතයට සතුටු වුණා කියලා සූත්‍ර දේශනාව අවසන් වෙනවා. ඉතින් අපි ඔතකින් චූල වේදල්ල දේශනාව අවසන් කරනවා. ඉතින් මේකෙදී අපිට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න සෑහෙන කරුණු කාරණා ටිකක් අපිට උපකාරී වුණා. කෙලින්ම නිබ්බාන පටිසංයුත්ත දේශනාව මේවා. හොඳයි. සූත්‍ර සාකච්ඡාව මතකින් නිමා කරනවා. ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට යම් කිසි දෙයක් සාකච්ඡා කරන්න විමසන්න තියෙනවා නම් අපි මෙතෙන් සිට ඒ සඳහා අවකාශ ලබා ගන්න. සර්ණයි ස්වාමීන් වහන්සේ. ඊළඟ සර්ණයි. සන්නස එතනදී අපි අර කතා කරේ විවිච්ඡේව කාමයේහි විවිච්ඡේහි අකුසලේ කිව්වහම දැන් අපි කාමයේ ගැන කතා කරනකොට අපි කැමැත්ත කියලා කිව්වනේ. එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද සන්නස? එතකොට ඒ කාමී ක්‍රියාකාමී ඒ කැමැත්ත කොහොමද දෙන්න බලපාන්නේ කියලා? ඔව් කාම කියන වචනයෙන් මූලිකාර්ථය ගන්නේ මානසික තත්ත්වයක්. කැමැත්ත කිව්වම එතන අදහස් කරන්නේ මානසික තත්ත්වයක්. ඡන්ද කාම කියන වචන ගත්තම ඡන්ද කිව්වම මුලදී තේරීමක්. කැමැත්තක් තියෙනවා තේරීමක් තියෙනවා. දෙවෙනි පියවරේදී ඊට අදාළ ක්‍රියාව සහ වස්තුව. කාම වස්තුව සහ කාමී ක්‍රියාව. එතකොට අපි මේ පළවෙනි ධානී මට්ටම ගොඩනගා ගන්න උත්සාහ කරන අපි පළවෙනි ධානයට එද්දී ඉස්සර වෙලා අත තියන්නේ අර ඡන්දයටයි කාමයටයි කැමැත්තටයි තේරීමටයි කියන එකට නෙමෙයි. වස්තුවටයි ක්‍රියාවටයි තමයි ඉස්සෙල්ලා මේ අත තියන්නේ. ඒක තමයි ඉස්සෙල්ලා නුවණින් කන්ට්‍රෝල් කරගන්නේ, පාලනය කරගන්නේ. කාම වස්තුවයි කාමී ක්‍රියාවයි. ඒත් පළවෙනි ධානයේ ස්වභාවය එහෙමයි. පළවෙනි ධානයේදී කරන්නේ පළවෙනි ධානී මට්ටම ගොඩනගා ගන්න. ඒ කියන්නේ විවේකයේ විතරයිනේ පළවෙනි ධානයේ තියෙන්නේ. විවේකයේ ජීවිතයට ඇති කරගන්න නම් පුළුවන් තරම් කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ කපා හරිනවා කියලා අපි ඔකට කියන්නේ. පුළුවන් තරම් කාම වස්තු කපා හරින්න ඕනේ. අපි කැමතියි ඒවට. මේ වස්තු වලට කැමතියි. ඒ වස්තු කිව්වම ඇත්තටම අයිති වෙනවා පුද්ගලයෝ පවා. කාම වස්තු වලට අයිති පුද්ගලයෝ. ද්‍රව්‍ය භාණ්ඩ විතරක් නෙමෙයි. ද්‍රව්‍ය භෞතික දේවල් විතරක් නෙමෙයි. දැන් යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, උපකරණ
ওই වගේ දේවල් විතරක් නෙමෙයි පුද්ගලයොත් කාම වස්තු ගණයට වැටෙනවා. එතකොට පුළුවන් තරම් කාම වස්තු කපහැරීමක් කරනවා අපි. ඒ කියන්නේ කපහැරීමක් කරනවා කියන්නේ ඒක නිකන් ද්වේෂසාගත කරන වැඩක් නෙමෙයි. අපි තේරුම් අරගෙන මේ කාම වස්තුව විසින් ඇති කරන වෙහෙස, බර, පීඩනය හොඳට තේරුම් අරගෙන හරි පරිස්සමින් ඒ කාම වස්තුව දුරු කරනවා. දැන් පුද්ගලයෙක් නොවන කාම වස්තුවක් දුරු කිරීමේදී එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අපිට පැත්තකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙකුට දෙන්න පුළුවන්. විකුණලා දාන්න පුළුවන්. අයින් කරලා පැත්තකට කරන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ කාම වස්තුයෙන් යම් ප්‍රමාණයකට මේ බාධාවක් කියලා. හැබැයි අපි කැමැත්තෙන් කිට්ටු කරගත්ත පුද්ගලය දුරස් කරන්න යනකොට නම් සෑහෙන ගැටලුවක් ඇති වෙනවා. ඒක හරිය පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. නෙක්ඛම්මය පුරුදු කරන්න ගියාම ගැටලුවක් ඇති කරගන්න ප්‍රධාන තැන උතන. කාම වස්තු නෙමෙයි කාමී පුද්ගලයන්ගෙන් දුරස් වීම. මේ පුද්ගලයන් දුරු කිරීමේ දරන උත්සාහයේදී තමයි ලොකුම ගැටලුව ඇති. ඊට පස්සේ ධානයේ වැඩෙනව වෙනුවට ලොකු මානසික පීඩා රණ්ඩු සරුවල් ප්‍රශ්න ගැටලු ඇති කරගන්න පුළුවන්. ඒක නිසා හරිම පරිස්සමෙන් කරන්න ඕන දෙයක් කාම වස්තු. කාම වස්තු කියවම ඔය ද්‍රව්‍ය භාණ්ඩයි වස්තුයි පුද්ගලියොත් අයිති වෙනවා. ඊළඟට කාමී ක්‍රියා. අපි කැමැත්තෙන් කරන ක්‍රියා කාමී ක්‍රියා කියලා කියනවා. පංචකාමයට අදාළ දේවල් මෙතන උගක් අදහස් කරන්නේ. ඒවත් ඒ කාමී ක්‍රියාවලින් ඇති කරන වෙහෙස, ඒ වයින් ඇති කරන දුක්ඛ දෝමනස්ස, කාලේ නාස්ති වීම, මුදල් නාස්ති වීම, ඒ කාමී ක්‍රියා කරන්න ගියාම ඇති වෙන අතිරේක ගැටලු ප්‍රශ්න ඕවා හොඳට නුවණින් මෙනෙහි කරලා තමයි කාමී ක්‍රියාවන්ගෙන් ඈත් වෙන්න ඕන. එහෙම ඈත් නොවුනොත් බලහත්කාරයෙන් වගේ කාමී ක්‍රියාවෙන් අයින් වුණොත් ඉස්සර වෙලාම ඇති වෙන්නේ මානසික පීඩනය. ඒව වර්ධනය වෙලා දිග්ගැහිලා තමයි ස්ට්‍රෙස් ડિප්‍රෙෂන් එන්නේ. ඩිසෝඩර්ස් එන්නේ ඒවයි ප්‍රතිඵල හැටියට තමයි. ඒ සමහර අය භාවනා කරන්න ගිහිල්ලා පිස්සු හදාගන්නේ උතෙන්දි තමයි. මොකද ඒක අවබෝධයෙන් නෙමෙයි එකෙන් අයින් වෙන්නේ. බලහත්කාරයක් යොදලා Taman කැමති දෙයින් අයින් වෙලා ඉන්නවා. එහෙම බෑ. විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේ කිව්වම පැහැදිලි අවබෝධයක්. ඒකයි ඔය වැඩවලදී කලින් බණ අහන්න කියලා කියන්නේ. ධර්මාවබෝධයේ වැදගත් වෙන්නේ ඒකයි. ඒකට ධර්ම දේශනාවේ ඇතුලේ දැන් බුදුරජාණන් වහන්සේ කාමයේ ආදීනව අකුසලයේ ආදීනව පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. අඩුම ගානේ ඒ ටික කියවලා තේරුම් අරන් තියෙනවා. එක පැත්තකින්. ඊළඟට කාම අකුසල දෙක අපේ ජීවිත අත්දැකීම් ඇතුළෙත් අපි සෑහෙන මේ කාම සහ අකුසල දෙකෙන් මේ දුක්ඛ දෝමනස්ස විඳින ස්වභාවයක් තියෙනවා. විශාල වශයෙන් ගැටලු ප්‍රශ්න ඇති කරගන්න ස්වභාවයක් තියෙනවා. ඒ අත්දැකීමත් මෙතෙන්ට කිට්ටු කරගන්නවා. අර ධර්මාවබෝධයයි අපේ ජීවිත අත්දැකීම් දෙකමත් කිට්ටු කරගත්තම අපිට හොඳට පේන්න පටන් ගන්නවා කාම වස්තු සහ කාමී ක්‍රියාවල් වල තියෙන ගැටලු. එතකොට හරි ලේසියෙන් මේකෙන් ගැලවෙන්න පුළුවන්. හොඳ ප්‍රඥාවන්ත භාවයක් මෙතන තියෙන්න ඕන. ලොකු දරා ගැනීමක්, ඉවසීමක් තියෙන්න ඕන, කැපකිරීමක් තියෙන්න ඕන. ඒ හරහා තමයි විවිච්ඡ කාමයේ මේ නෙක්ඛම්මයට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔතන කියන්නේ අන්න ඒක. ඔය පළවෙනි ධානයේ විවේකයක් එන්නේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් ඉවත් වීම හරහා. එතුණා සොන්නස තෙරුවන් සරණයි. සොන්නස පොඩි ප්‍රශ්නයක් අහන්න අවසර. හොඳයි. මේ කියන මේ ධ්‍යාන මේ ප්‍රතිපදාවේ යන කෙනෙක් හිතා මතාම මම මේ ධ්‍යානයේ පුරුදු වෙන්නේ මේ ධ්‍යානයට සමවැදීන් පුරුදු කළ යුතුයි කියලා කරන දේවල් එහෙම නැත්නම් ඔය එහෙම නැත්නම් විදර්ශනාකදී හෝ එහෙම නැත්නම්
සමාධි භාවනාවකදී ප්‍රතිඵලයක් විදිහට ලැබෙන දෙයක්. උතන ඕ කියන එකයි දෙකටම ඕ කියන්න වෙනවා අපිට. මහත් ඉදිරිපත් කරපු දෙකටම එකක් තමයි පළවෙනි දේ මේ ධාන නැත්නම් සම්මා සමාධි විස්තර කරද්දී මාර්ගාංගය ඇතුළේනේ මේ ධාන හතර දක්වන්නේ. එතකොට ඒ පැත්තෙන් බැලුවොත් භාවේතබ්බ ධම්මයක්නේ. දැන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හඳුන්වන්නේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ භාවේතබ්බන්ති කියලා. අපිට දේශනා කරන්නේ උන්වහන්සේ භාවේතබ්බං. එහෙනම් වඩන්න ඕන. ඒතකොට වඩන්න ගියාම අපි ධානය ගැන ඉගෙන ගන්න ඕන. මොකද්ද මේ පළවෙනි ධානය කියලා කියන්නේ? පළවෙනි ධානයේ වඩා ගන්න අපි කළ යුතු ඒකේ කෘත්‍යය මොකද්ද? කාර්යභාරය මොකද්ද කියලා අපි තේරුම් ගන්නවා. එතෙන්දී අපිට පේනවා වැඩ දෙකක්. විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේ. ඔච්චරයි. ඒතර ඒක ඇතුළට ගිහිල්ලා බලපුවම ආර්ය ශ්‍රාංගික මාර්ගයට ගිහිල්ලා බලපුවම මේකේ සමාධි සම්මා සමාධි කියන මාර්ගාංගේ. ඒක බලපුවාම ඒක ඇතුළේ තියෙනවා ධාන හතරක් හැටියට අංග හතරක් විදිහට තියෙනවා. පළවෙනි අංගයට ගිහිල්ලා බලපුවම ඒකේ දෙකක් තියෙනවා. විවිච්ඡ කාමෙහි විවිච්ඡ අකුසලෙහි. එහෙනම් ඒ දෙක තේරුම් අරගෙන කාම මොකද්ද අකුසල මොකද්ද? කාමයේ ආදීනවේ මොකද්ද අකුසලයේ ආදීනවේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඔන්න ඒ කාර්යයට යොමු වෙනවා. පුළුවන් තරම් කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් හැකිතාක් දුරස්ස සිටීමට අවබෝධයෙන් ඊළඟට පුළුවන් තරම් අකුසල ක්‍රියා වලින් දුරස්ස සිටීමට වැර වෑයම් කරනවා. වැර වෑයම් කිරීම හරහා ඒ අත්දැකීම ලබනවා. ඒ පුද්ගලයා විවේකජං පීතිසුඛං ලබනවා. ඒක පළවෙනි ධානයේ ප්‍රතිඵලය ඒකනේ. ඒක ලබනවා. එතකොට ඒක ලබන්න හිතාමතා වැර වෑයම් කළ යුතුයි. භාවේතබ්බ පැත්තෙන් ගියා. ඊළඟට දෙවනුව මහත්තයා කිව්වනේ මේක ධර්ම මාර්ගයේ යද්දී ලැබෙන එකක්ද කියලා. ඔව්. ඇත්තටම අපි මේ ගුණය වඩාගෙන යනකොට ඔය කියන ධානය කියන කාරණේ වෙනමම නොකියුවා. අපි ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට මේ ධානී තත්වයන්ට අපිපත් වෙනවා. හැබැයි ඒක නිකාම්ම මේ වෙන දෙයක් නෙවෙයි. කුසලයේ වැඩිම හරහා. දැන් අපි ධාන කතාවක් නැතුව වුණත් යම් කෙනෙක් මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්හි ආදීනව හොඳට තේරුම් අරගෙන මේවා මේ මොන වදයක්ද මොන කරදරයක්ද කියලා හොඳට මේ නුවණින් තේරුම් අරගෙන නිකන් මේවට ද්වේෂ කරනවා නෙවෙයි මේ නුවණින් තේරුම් අරගෙන මම මේ වයින් අයින් වෙලා ඉන්න ඕන කියලා අවබෝධ කරගෙන ඒ වයින් අයින් වෙනවනේ. එතකොට එයා මේ ධානී තත්වයට ඇවිල්ලා හැබැයි අර ධානය කියන එක ධානය ගැන න්‍යායික විස්තරය එයා දන්නේ නැහැ. න්‍යායිකව ධානය විස්තර කරලා තියෙන ආකාරයයි ඒකෙදි කරන්න ඕන මේකයි කියන ටික එයා දන්නේ නැති වුණාට කාමයේ ආදීනමය අකුසලයේ ආදීනමය හොඳට තේරුම් ගත්ත මිනිස්සයා ඒකෙන් අයින් වෙනකොට එතන තියෙනවා පැමිණීමක් තියෙන. එතකොට එතන භාවේතබ්බේකට වඩා උපසම්පජ්ජ විහෙරති කියන වචනේ ගැලපෙනවා. ධාන වැඩිවීමකට වඩා ධානයකට පැමිණීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒ ආවේ නිකන් නෙමෙයි. අර මේ පළවෙනි ධානය ලැබේවා කිව්වට ලැබෙන්නේ නැහැ. නේද? ඒකට අදාළ කුසලයේ වඩලා යා වැඩුවම යාගේ මානසිකත්වය එවැනි විවේකී තත්වයකට යාපත් වෙනවා. ඒක නිසා මහත්යහව ප්‍රශ්න දෙකටම ඕ කියන්න වෙනවා. එක්තරා අවස්ථාවක මේක ආයාසයෙන් වඩලා පත් වෙන තත්වයක්. තවත් විටක කුසලයේ වඩාගෙන යද්දී එහි ප්‍රතිඵලයක් හැටියට පත් වෙන තත්වයක්. නැසන්නත් අපි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කරනකොට අපි කතා කරුවා මේ සති සම්පජාඤ්ඤ විරිය ඔය කියන අංග තුන මූලික
උත්සාහයකින් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට අනුව සමත විදර්ශනා භාවනා කරන කෙනෙක් ඔය ධ්‍යාන ගැනම ලොකු මේ අරමුණු වශයෙන් තියා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ ඒකට නෑ අවශ්‍ය නෑ අතරම මුලදී අර මුල් මාර්ගාංගවල යම් කෙනෙක් යනවා නම් මුලදී අපිට වැදගත් වෙන්නේ මේ සම්මාදිට්ඨි නේ හුඟක්ම ඒ හරි දැක්මට එන එක ඒ සම්මාදිට්ඨියට එනකොටත් දැන් කෙනෙක් සම්මාදිට්ඨියට එනවා කියලා කියන්නේ එතනම දැන් කාමයේ අර පංචකාමයේ ගැන අකුසලයේ කාමයේ පිළිබඳ දැන් සම්මාදිට්ඨිය විස්තර කරන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනිය පටිපදාය ඥානං කියලානේ. එතකොට යම් කෙනෙක් කාමය පිළිබඳ ඔය චතුපරිවට්ටේ නැත්නම් සතර ආකාරය දැනගත්තොත් කාමය කාම සමුදය කාම නිරෝධගාමිනී පටිපදා නේ. එහෙම නැත්නම් කාමයේ දුකට හේතු වෙන හැටි ඒකේ දුක නැති වෙන හැටි ඊට මාර්ගය කියන හතර දැනගත්ත නම් කෙනෙක් ඔය කාමයෙන් විවික්ත වෙනවනේ. අකුසලයක් අර සාහය තියනවා. ඔව් මේක උත්සාහයක් දරනවා එතන. ඒ කියන්නේ අකුසලයේත් අය හතර දැක්කනම් නේ. අකුසලයේ දුකට හේතු වෙන හැටි නේ. ඒක දුකක් වෙන හැටි. ඒකෙන් මිදෙන හැටි. ඒකෙන් මිදෙන මාර්ගය අකුසලයේ විසින් ඇති කරන දුකෙන් මිදෙන හැටි. ඕක දැක්ක ගමන් ඉතින් එයා එකෙන් අයින් වෙනවනේ. මේ සංකල්පයත් එනවනේ. ඊට පස්සේ වචන ක්‍රියා ජීවනෝපාය මේ පැත්තට හැඩගස්ව ගන්න ඕනේ. ඉතින් එහෙම එනකොට මේ தത്വයට අර සම්මා සමාධිය කියන ධානී தത്വයට අත් වශයෙන්ම පැමිණීමක් නේ බොහෝ වෙලාවට. ඒක නිසා අපි උපසම්පජ්ජ විහෙරතියෝ ඒ කියන්නේ පැමිණ වාසය කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි උත්සාහ කරන්න ඕන අර මුලින් පෙන්නලා තියෙන මාර්ගාංග ටික වඩාගෙන යන්න. ඉතින් ඒව වඩන්න නැතුව ධානය අල්ලගෙන ධානය වඩන්න ගියොත් ඇත්තටම මේ අර ධානය වැඩිවීමට අවශ්‍ය කරන කුසලතා ටික ඒ පුද්ගලයා තුළ වැඩිලා නැහැ. නිකන් ඒක හරියට නිකන් අතපය නැතුව පීනන්න බයිනවා වගේ නේද? ඒකට ඔය ධානය විස්තර කරනකොටත් ඒ වචන වල පාවිච්චි වෙන්නේ උපසම්පත්ති විහෙරති කියන වචනේ තමයි පාවිච්චි වෙන්නේ. පැමිණ වාසය කිරීම කියන එක තමයි වාසය කරන්නේ. ඒක පාවිච්චි වෙන වචනේ. ඉතින් ඒකෙන් කියවෙන්නේ අරක තමයිනේ. පැමිණීමක් තියෙනවා අර මාර්ගාංග වැඩිම තුල. ඒකනත් අත්‍යවශ්‍යම පටිච්ච සමුප්පාද විදියට මේ ඒ ක්‍රියා ඒ ප්‍රතිපදාවේ හේතුවෙන් ඒ දේවල් ඒකටපත් වීමක් තියෙනවා. ඒකපත් වීමක් සිද්ධ වෙනවා. දැයි වෙනත් සාකච්ඡා කළේ දේ නැමැති නම් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. එතකොට අපි අද සිකුරාදා නැවත අපේ මොන ගෙහිම සඳුදා අපි ආයි සූත්‍ර සාකච්ඡාවකට එළඹෙන්නේ බදාද දවසේ. ඒක නිසා සූත්‍ර යෝජනා කරන්න පුළුවන් කැමති ඇත්තෝ මට ලියන්න. සූත්‍ර මොන වගේ සූත්‍රද කැමති කියලා. එතකොට මම ඒවයින් සූත්‍රයක් තෝරගන්නම් ඊළඟ පදදාවේ අපි සූත්‍ර සාකච්ඡාව කරන වෙලාවයි. එහෙමනම් අදට අපි අපේ සූත්‍ර ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. මේ දක්වා අපි කතා කරේ චූල වේදල්ල දේශනාව මජ්ක්‍ධිම නිකායේ. ඉතින් ඒවයි අන්තිමට හරියටම ධම්මදින්නා තේරින් වහන්සේ නිවන කියන තැනට ගෙනල්ලා හරියටම නතර කරනවා. ඊට කලින් ඉතින් සක්කාය කියන වචනෙන් සක්කාය කියන ධර්මතාවය පැහැදිලි කරමින් පටන් ගන්නේ ස්වකීයත්ව හැඟීම කියන එක. ඉතින් ඒවට අදාළ කරුණු කාරණා විසාකගේ ප්‍රශ්න කිරීම අනුව ඉදිරියට ධර්ම සාකච්ඡාව අරගෙන ඇවිදින් අවශ්‍ය තැනින් හරියටම ධම්මදින්න තෙරින් වහන්සේ මේ සාකච්ඡාව නතර කරනවා. ඒ සාකච්ඡාව බුදුරජාණන් වහන්සේ එසේම අනුමත කරනවා. ඉතින් අපි මේ ධර්ම
සාකච්ඡාව සූත්‍ර දේශනාව බුද්ධ දේශනාවක් හැටියට අපි ගෞරවයෙන් පිළි අරගෙන එහි අන්තර්ගත කරුණු අර කිව්වා වගේම හරියටම නිවන ඉලක්ක කරලා අපි තීරුම් බේරුම් කරගත්තම අපේ ඉලක්කයට නැත්තම් අපේ අපේක්ෂාව ඉෂ්ට කරගන්න බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මේ ධර්ම කරුණු අපිට උපකාරී වෙනවා. මම හිතනවා මේ සාකච්ඡා මාලාව තුළ ඒ අවබෝධය අපේ කල්යාණ මිත්‍රයන්ට ඇති වෙන්නේ නැති. එහෙමනම් මෙවැනි යහපත් සත්කාරයක් සංවිධානය කිරීම පිළිබඳව සහභාගී වීම ඒ වගේම සාකච්ඡාව අර්ථවත් කරගන්න අවශ්‍ය කරුණු කාරණා මතු කර දැක්වීම මේවා බෙදා හදා ගැනීම කල්යාණ මිත්‍රත්වයේ මේ සියලු කටයුතු වලට එකතු වුණු සම්බන්ධ වුණු දායක වුණු සහභාගී වුණු දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන නන්නයිරින් මේ සඳහා දායකත්වයේ දරූ හැම දිනාටම ධර්මාවබෝධයම වේවා මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට මේ ධර්ම සම්භාෂණය ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියන උතුම් අදිෂ්ඨානයේ උතුම් යහපත් සිටිවිල්ල අපි ඇති කරගමු. ඒ වගේම මේ අපි ජනිත කරගත්තා වූ පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනා හැදූ වැඩූ මව්පියෝ ශිල්ප ශාස්ත්‍ර ගන්නපු ගුරුතුමන් මේ දහම් මඟ නිවන් මඟ එලිපෙලි කරලා දීපු ශාසනීය කල්යාණ මිත්‍රයන් ජීවිතේ පවත්වාගෙන යන්නට නන් අයුරින් උදව් උපකාර කරන්නා වූ හැම දෙනාම ඇතුළු ඒ වගේම සියලු ආපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් උපකාර කරන්නා වූ සියලු දෙවියන් අප සමග ජීවත් වෙලා දාපාතර නැති අපවත් තුණු මියගිය අපේ ගුරු දෙමව්පිය ආදී ශ්‍රේෂ්ඨ ඥාතිවරු ඇතුළු අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනා මේ පින් කුසල් අනුමෝදන් වේවා. හැම දිනාගම ජීවිත පිනට කුසලයට යොමු වේවා නිවන් මාර්ගට යොමු වේවා. නිවනෙන් නිවි සැනසෙත්වා කියන උතුම් මෛත්‍රී කරුණා සිත අපි ඇති කරගමු. එහෙමනම් අපි ඒ උතුම් අදහසින් අදත් අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්මාසනයේ පරඳ නමස්කාර කරමි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං චිත්තං අනුත්තරං දුක්ඛේ මයාලං අත්තුම්මන්දි තුම්මං පාරිපාදී ඊරානං ආගතං පටිපාතියා සත්තා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සුවපත් වේවා. ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.